ප්‍රධාන වැටගතුට ආරම්භේ අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 1 අග්‍රාමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලය ඇතුළු ආණ්ඩුව කෙරෙහි විශ්වාස භංගය පිළිබඳ යෝජනාව ඉදිරිපත් කිරීම ගරු අනුර සනායක මැතිතුමා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද දින න්‍යායපත්‍රයේ අංක 1 යෝජනාව මම ඉදිරිපත් කරමි. විශේෂයෙන්ම අංක 1 යෝජනාවේ තිබෙන්නේ මේ ආණ්ඩුවට එරෙහිව අප විසින් ඉදිරිපත් කළ තියෙන විශ්වාස භංගය. මගේ කරුණු පිළිබඳව ඇයි මෙවැනි ආණ්ඩුවට විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට හේතු කරුණු, ඇයි මේ ආණ්ඩුවට තවදුරටත් මේ රට පාලනය කරන්න, මහජනයාගේ වගකීම දරන්න අයිතියක් නැති බව තහවුරු කිරීම සඳහා මා පසුව එහි කරුණු ගරු නියෝජ්‍ය කතානායකතුමා උපයෝග කරගන්න බලාපොරොත්තු වෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි දන්නවා අප්‍රේල් මාසයේ 21 වෙනිදා ඒ පාස්කු ඉරිදා ප්‍රහාරය අපේ රටේ ජීවත් වෙන සියලු ජනතාවන්ගේ හදවත් කම්පනයට ලක් කරලද ප්‍රහාරයක්. අපේ රටේ සිංහල දෙමළ මුස්ලිම් ජනයා අතර තිබුණු සමගිය වෙනුවට වෛරය ක්‍රෝධය වර්ධනය වුණු අවස්ථාව. ඒ වගේම 21 වෙනිදා ප්‍රහාරයේ අපේ රටේ කිසිදු පන්නේ ජාතිවාදයක් වර්ධනය කරන්න හෝ ජාතිවාදයේ දේශපාලනයක් බවට පත් නොකරගත්තු තමන්ගේ ආගම අනුව එම ආගම අදහන්න ගියපු, ඒ වගේම ඒ හා සමාන හෝටල් පද්ධතික ජීවත් වූ කණ්ඩායමක් ඉලක්ක කොටගෙන මේ ප්‍රහාර එල්ල වුණා. එතරදී ජීවිත 258කට ආසන්න ප්‍රමාණයක් මිය ගොස් තිබෙනවා. 500කට ආසන්න ප්‍රමාණයක් තුවාල සිදු වී තිබෙනවා. දේවස්ථානවලට, හෝටල් පද්ධතීන්ට විශාල විනාශයක් සිදු වී තිබෙනවා. මුළු සමාජයේම දෙදරා යන තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. රට තුළ විශාල අරාජිකත්වයක් නිර්මාණය වී තිබෙනවා. සමාජයන් ඇතුළ එකිනෙකා අතර සැකය කෝපය වර්ධනය වෙමින් තිබෙනවා. ඒ නිසා අප්‍රේල් මාසයේ 21 වෙනිදාට පෙර ලංකා ඉතිහාසයක් සහ අප්‍රේල් මාසයේ 21 වෙනිදාට පසු ලංකා ඉතිහාසයක් ලියවෙන තත්ත්වයක් අද නිර්මාණය වී තිබෙනවා. හැබැයි මේ අප්‍රේල් මාසයේ 21 වෙනිදා අපේ සමාජය දෙදරවන්න අපේ ඉතිහාසය ඉතාමත් ඛේදනීය බෙදීමක් ඇතකර ලබන සන්ධස්ථානයක් පිළිබඳව වගකීම් බාරගන්නේ කවුද? ඒට වගකිය යුත්තේ කවුද? ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මා මීට කලිනුත් කියලා තිබෙනවා මෙම ඝාතනයට අපරාධකරුවන් දෙන්නෙක් ඉන්නවා. එක් අපරාධකරුවෙක් තමයි මෙම ඝාතනයට අහුල් වී තිබෙන්නේ. මෙම ප්‍රහාරයන් එල්ල කිරීම සඳහා සැලසුම් කරලද, සැලසුම් දියත් කරන ලද, ප්‍රහාර එල්ල කරන ලද කණ්ඩායම මෙම ඝාතනයේ ප්‍රධාන අපරාධකරුවන්. මම හිතනවා ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ප්‍රස්ථ විමර්ශන ඒකකය විවිධ පරීක්ෂණ කරමින් සමහර අපරාධකරුවන් ඝාතනය වී සිටිනවා. අනෙක් අපරාධකරුවන් අත්අඩංගුවට අරගෙන නීති හමුවට පමුණුමින් තිබෙනවා. ඒ නිසා මෙම ඝාතනයේ එක් අපරාධ කණ්ඩායමකට නීතිය ක්‍රියාත්මක වෙමින් අත්අඩංගුවට ගැනීම සිදු කරමින් එම අපරාධ කණ්ඩායමට ලබා දී දඬුවම ලබා දෙන්න කටයුතු කරමින් තිබෙනවා. හැබැයි මේ අනිත් අපරාධකරුවන් කවුරුද? මේ අනිත් අපරාධකරුවන් තමයි මා පසු ඉතා පැහැදිලිව ඔප්පු කරන්නම්. මේ ඛේදවාචකයේ සිදුවෙන්න ඉඩදී තමන්ගේ වගකීම මුළුමනින්ම අත්හරින ලද වළක්වාගත හැකිව තිබුණු ප්‍රහාරයක් දියත් වෙන්න ඉඩකඩදී තමන්ගේ ජනාධිපති ධූරයත්, තමන්ගේ අග්‍රාමාත්‍ය ධූරයත්, තමගේ කැබිනට් මණ්ඩලයත්, ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු හැටියටත් තමන්ට තිබෙන වගකීම් පිළිබඳ කිසිදු සැලකිල්ලට භාජනය නොකොට ඔහේ මේ සිදුවීම සිදුවෙන්නේ දියත් මෙම සිදුවීම සිදුවෙන්න, මෙම ඛේදවාචකයේ සිද්ධ වෙන්න ඉඩදී නිහඬව බලා හිටපු ආණ්ඩුව. දැන් නියෝජ්‍ය කතානායකතුමනි, කවුද ආණ්ඩුවට දඬුවම් දෙන්නේ? අපි හමු තියෙන ප්‍රශ්නේ ඒකයි. මේ අපරාධකරුවන්ට නිශ්චිත ලෙස ඝාතනයට අහුල් වූ අපරාධකරුවන්ට දඬුවම් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තිබෙනවා නම් නිශ්චිතම ලෙස මෙම අපරාධකරුවන් වන අනිත් කණ්ඩායමට ආණ්ඩුවට දඬුවම් ලබා දෙන්නේ කවුද? ඒ 258ක ජීවිත පිළිබඳව
ඒ ජීවිතවල වගකීම් පිළිබඳ අත්තරපු ආණ්ඩුවක්. රටේ ඛේදවාචකයක් නිර්මාණය වෙන්න ඉඩදී ඔය අත්තරලද ආණ්ඩුවක්. ජනතාවගේ ජීවිත තමන්ගේ සුරක්ෂිත ජීවිත තරමට නොවෙයි පයට පෑගෙන දූවිල් අත්තරම්මත් ගණන් නොගන්නලද ආණ්ඩුවක්. එනිසා මේ ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක විය යුතු නැද්ද? එනිසාද ජනතාව කියන්නේ කුමක්ද? අද ජනතාව කියන්නේ තව දුරටත් මේ ආණ්ඩුවට මේ රටේ ආරක්ෂාව පිළිබඳවත් මහජනයාගේ ආරක්ෂාව පිළිබඳව වගකීම් උසුලන්න යුක්ති සහගත අයිතියක් නැහැ මේ ආණ්ඩුවට. එනිසා ජනතාව ඉල්ලා සිටින ආණ්ඩුව යවන්න. ආණ්ඩුව අයින් වෙන්න. ජනතාවට නව ආණ්ඩුවක් පිහිටවා ගැනීම සඳහා අවස්ථාව ලබා දෙන්න. ඒකයි දැන් තිබෙන්නේ. මෙතන ඉන්න අග්‍රාමාත්‍යවරයාට හෝ මෙතන නියෝජනය නොකරන ජනාධිපතිවරයාට හෝ මේ රට පිළිබඳවත් මේ රටේ මහජනයා පිළිබඳවත් වගකීම් උසුලන්න යුක්ති සහගත අයිතියක් තිබෙනවද? සදාචාර සම්පන්න අයිතියක් තිබෙනවද? කිසිදු ආකාරයක යුක්ති සහගතව සදාචාර සම්පන්න අයිතියක් මේ ආණ්ඩුවට තව දුරටත් නැහැ අපේ රටේ මහජනයාගේ සහ රට පිළිබඳව වගකීම් උසුලන්න. එක සාධකයක් කියන්නේ මෙන්න මේ නිසා අපි මහජනයා සහ රට පිළිබඳ වගකීමේ සහතික අපි උසුලනවා. මෙන්න මේ නිසා අපි ආණ්ඩුව පාලනය කරනවා. මේ උවමනාව නිසා අපි ආණ්ඩුව පාලනය කරනවා. කිසිවක් නැහැ තමුන්වහන්සේලාට කියන්නේ. තමුන්වහන්සේලා සෑම අතිමසාර්ථක බවට පත්වෙච්ච පාලනය. ඒ නිසා තව දුරටත් තමුන්වහන්සේලාට ওই පැත්තේ වාඩි වෙලා මේ රටේ ආණ්ඩු කරන්න මහජනයා පිළිබඳ වගකීමත් රට පිළිබඳ වගකීමත් උසුලන අයිතියක් නැහැ. ඒක තමයි මහජනයාගේ යෝජනාව. හැබැයි මේ ආණ්ඩුව පළව හැරීම සඳහා මහජනයාට ලැබෙන අවස්ථාව සහ මේ ආණ්ඩුව මහජනයා පිළිබඳව තියෙන වගකීමෙන් සහ රට පිළිබඳව තියෙන වගකීමෙන් ඉවත් කිරීම සඳහා තිබෙන අවස්ථාව කුමක්ද? මහජනයාට ඒ සඳහා අවස්ථාවක් ලැබෙනවා මැතිවරණයකදී. හැබැයි මැතිවරණයක් දක්වා එක් මැතිවරණයක සිට අනෙක් මැතිවරණ දක්වා ඒ ආණ්ඩුවක් පළව හැරීම පිළිබඳව ආණ්ඩුවක් ඉවත් කිරීම පිළිබඳව බලයක් තිබෙනවා මේ පාර්ලිමේන්තුවට. අන්නේ බලය තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමා අපි මේ නියෝජනය කරු ලබන්නේ. ජනතාවට මේ ආණ්ඩුව පිළිබඳ කවර කලකිරීම තිබුණා. ජනතාවට මේ ආණ්ඩුව නිරපීම සඳහා කවර උවමනාවක් තිබුණා. ජනතාවට මේ ආණ්ඩුව පිළිබඳ මුළු විශ්වාසය බිඳ වැටී තිබුණා. ජනතාවට තමන්ගේ ආරක්ෂකයා සහ තමන් පිළිබඳ වගකීම දරන්නා බවට මේ ආණ්ඩුව නුසුසුකම් ලබා තිබුණත් ජනතාවට අවස්ථාවක් නැහැ මේ ආණ්ඩුව වෙනස් කරන්න. ඒ අවස්ථාව ගරු කතානායකතුමනි නියෝජ්‍ය කතානායකතුමනි මැතිවරණයක සිට මැතිවරණයක් දක්වා ලැබෙන්නේ පාර්ලිමේන්තුව. අන්නේ පාර්ලිමේන්තුවට ලැබී තිබෙන බලය තමයි අපි නියෝජනය කරමින් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ විශ්වාස භංග යෝජනාව අපි ඉදිරිපත් කරමින් තිබෙන්නේ. ඒ අන්කවරක්වත් නෙවෙයි මේ මහජනයා පිළිබඳවත් මේ රට පිළිබඳවත් වගකීම උසුලන්න කිසිදු සදාචාරාත්මක අයිතියක් හෝ යුක්ති සහගත අයිතියක් තමුන්නාසලගේ ආණ්ඩුවට නැහැ. ඒ නිසා දැන් කළ යුතු වන්නේ මේ ආණ්ඩුව පරාජයටපත් කොට අනිත් අන්තය ගත්තොත් මේ ආණ්ඩුව පරාජයටපත් කර කවර වර්ගයේ හෝ ආණ්ඩුවක් මෙම පාර්ලිමේන්තුව අටවා ගැනීමට සුදුසු නැහැ. ඒ නිසා අපේ යෝජනාව මේ ආණ්ඩුව පරාජයටපත් කරලා විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුවේ නැවත යෝජනාවක් කරා පාර්ලිමේන්තු මැතිවරණයක් ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුව ඉසුරු ඇරිය යුතුයි. ඒ තමයි අපේ රටට අපේ රටේ ජනතාවට අපි විසින් ඉටු කළ යුතු යුක්ති සහගතම අවස්ථාව සහ දේශපාලනය. මේ ආණ්ඩුව පරාද කරන්න ඕන. ජනතාවට නව ආණ්ඩුවක් පිහිටවා ගැනීම සඳහා අවශ්‍ය වෙන මැතිවරණයක් ලබා දිය යුතුයි. ඒ නිසා මේ දෙක එකට බද්ධ වෙලා යන්නේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් වූ වෙලාවෙම මා පසුව විශ්වාස භංග යෝජනාවේ කරුණු පිළිබඳව සාකච්ඡා කරන්න පෙර මේ විශ්වාස භංග යෝජනාවත් එක්ක අපේ රටේ දේශපාලනයේ බොහෝ දේවල් කතා වෙන්න පටන් ගත්තා. එකක් කියන්න පටන් ගත්තා මේ ආණ්ඩුව ආරක්ෂා කර ගැනීම සඳහා ගෙනෙන ලද විශ්වාස භංග යෝජනාව. ගරු කතානායකතුමනි මේ සිදුවීම පිළිබඳවත් මේ සිදුවීමේ ඇතුළාන්තය දෙස බැලුවහමත් ඉතාමත් පැහැදිලිව තිබෙනවා මේ සිදුවීමට නිශ්චිත ලෙස වග උත්තරකරුවේ බවට ආණ්ඩුව පත්වෙන එක. එනිසා අපේ අභිප්‍රාය බවට පත්වී තිබෙන්නේ. අපේ ඉලක්කය බවට පත්වී තිබෙන්නේ. අන්නේ නිශ්චිත වගකීමට නිශ්චිත අපරාධකරුවාට පාර්ලිමේන්තුව ඇතුලේ ලබා දිය යුතු දඬුවම මේ රටේ ජනතාව අපේක්ෂා කරන දඬුවම ලබා දීම තමයි අපේ අපේක්ෂාව. ඒ වෙනුවෙන් තමයි අපි විශ්වාස භංග යෝජනාවක් ආණ්ඩුවට විරුද්ධව ගෙනාවේ. අපි මේකේ වලිග අල්ලන්න ගියේ නෑ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. සමහර අය සතුටු ලබනවා ප්‍රධාන තැන බේරලා
වලිගල්ලන්න. එනිසා ගරු කතානායකතුමනි අපි වලිගල්ලනවා වෙනුවට නිශ්චිත ලෙස මෙහි වගකීතු ආණ්ඩුවට විරුද්ධ අපි විශ්වාස භංග යෝජනාව ගෙනාවා. එක. දෙක ඔය මහත්තුරුම අපිට මතකයි ගරු කතානායකතුමනි අපි ඊතරම් සැලකිලි කරන්නේ මේ කෝප් සභාව. බැඳුම් කර ගනුදෙනුව පිළිබඳ කෝප් සභාවේ පරීක්ෂණය පැවැත්වෙනකොට මෙන්න මේ හරිය ඉඳගෙන කෑ ගැහුවා. කෝප් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ කාර්යභාරය බැඳුම් කරේ වංචනිකයන් කහ වතුරෙන් සෝදා පිරිසුදු කිරීමයි. කොච්චර දැඟලුවද? හැබැයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි ස්ථීර ලෙස කෝප් සභාවේ ඇතුළෙත් ඉතා හොඳින් තහවුරුකට ඔප්පු කොට තිබුණා මහා බැංකු බැඳුම් කරේට ආණ්ඩු පාර්ශ්වයේ අග්‍රාමාත්‍යවරයා මහා බැංකු අධිපතිවරයා සහ අනිත් කණ්ඩායම තිබෙන බැඳියාවන් පිළිබඳ අපි ඉතා හොඳින් පෙන්වු කර දේශපාලන ව්‍යාපාරය. ඒ වගේම සමහර අය කියනවා ඔක්තෝබර් මාසේ 26 වෙනිදා මේ ආණ්ඩුව පරාද කරා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා නව ආණ්ඩුවක් හැදුවා. ඒ නිසා ඒ වෙලාවේ ඒක වලක් කළා දැන් ආණ්ඩුව පරාද කරන්න යෝජනාවක් ගෙන එක සාධාරණ නැහැ කියලා කතාවක් කියනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඔක්තෝබර් මාසේ 26 වෙනිදා අපි කරයන් කවරක්වත් නෙවෙයි. ජනාධිපතිවරයා මැතිවරණයකින් පසුව ජනාධිපතිවරයා සහ ජනතාව අතර තියෙන බැඳීම ජනාධිපතිවරයා සහ ජනතාව අතර තියෙන ගිවිසුම ජනාධිපතිවරයා සහ ජනතාව අතර තියෙන එකඟතාවය තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. නිසා ඔක්තෝබර් මාසේ 26 වෙනිදා සිද්ධ වුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනාධිපතිවරයා විසින් හිතුවක්කාරී තක්කඩි ලෙස උල්ලංඝනය කිරීම. ජනතා විමුක්ති පෙනී හිටියේ අන්නේ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාමාර්ගයට එරෙහිව. මම හිතනවා මහින්ද රාජපක්ෂ මහත්මයා හිටියනම් මම එතුමාගෙන් අහන්න අද හිතාගෙන හිටියේ අද ඔබතුමා ඒ ගැන මොකද්ද කියන්නේ කියලා. මම විශ්වාස කරනවා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහත්මයා පිළිගන්නව ඇති ඔක්තෝබර් මාසේ 26 වෙනිදා වැරද්දක් කියලා. අද පිළිගනී කියලා මම විශ්වාස කරනවා. එයි ශ්‍රේෂ්ඨාධිකර මිනිසුරුවන් 7 දෙනෙක් විසින් තීන්දුවක් ලබා දී තිබෙනවා. එය ඉතාමත් ව්‍යවස්ථා විරෝධී ක්‍රියාමාර්ගයට අවතීර්ණ වූ බව. ඉතින් ජනතා විමුක්ති පෙරමුණ එදා ප්‍රවේශයේ මේ පාර්ලිමේන්තුවේ තිබුණේ ඒ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාමාර්ගයට එරෙහිව. අද තිබෙන්නේ අන් කවරක්වත් නෙවෙයි. මේ ආණ්ඩුවට එරෙහිව ව්‍යවස්ථානුකූලව මේ පාර්ලිමේන්තුව ඇතුලේ ගෙනා හැකි ගෙනා යුතු යෝජනාව තමයි අපි ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඊළඟ ගරු නියෝජ්‍ය කතානායකතුමා අපිට මතකයි මේ ආණ්ඩුවේ තිලක් මාරපන අමාත්‍යවරයා ඔහු නීති හා සාම්‍ය අමාත්‍යවරයා ධූරේ දරනකොට අප විසින් මේ පාර්ලිමේන්තු ඇවන්ගාඩ් ගනුදෙනුව පිළිබඳ දවසක විවාදයක් පැවැත්තුවා. ඒ විවාදයේදී රටට අහිමි වූ මුදල් ප්‍රමාණය කෝටි 1120ක් බවත් එය මහජනයාට අයිති ධනයක් බවත් ඒ හිටපු ආරක්ෂක ලේකම්වරයා හා තමන්ගේ ගජ මිත්‍රයන්ට සුවසේ මුදල් එක් රැස් කරගන්න ලබා දී තිබෙන බවත් අපි මේ පාර්ලිමේන්තුවේ පෙන්වා දීලා දවසක විවාදයක් ගත්තා. ඒ දවසක විවාදයේදී තිලක් මාරපන අමාත්‍යවරයා පෙනී හිටියේ මහජනයාගේ ධනය වෙනුවෙන් නෙවෙයි ඇවන්ගාඩ්ගේ ධනය වෙනුවෙන්. අන්න ඒ පිළිබඳව අපි මේ පාර්ලිමේන්තුවේ දොහු කරන ලද ප්‍රකාශන පිළිබඳව අපි විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කරා. අන්නේ විශ්වාස භංග යෝජනාව වෙලාවේදී විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවට ගන්න කලින් තිලක් මාරපන අමාත්‍යවරයා ඉල්ලා අස්සුණා. හොඳයි. ඊළඟ බැඳුම් කර පිළිබඳ ජනාධිපති කොමිසම හබුවේ රවි කරුණානායක අමාත්‍යවරයා මුදල් අමාත්‍යවරයා හැටියට සහ එම ගනුදෙනුවේදී තමන්ගේ තිබෙන දායකත්වය එම ගනුදෙනුව හරහා තමන් උපයාගෙන තියෙන ධනය එම ගනුදෙනුවෙන් තමන්ට ලැබුණු වරප්‍රසාද පිළිබඳව විශාල තොරතුරු ප්‍රමාණයක් එළිදරව් වෙන්න පටන් ගත්තා බැඳුම් කරේ පිළිබඳව ජනාධිපති විමර්ශන කොමිසම සභාවෙන්. අන්න එහිදීත් විපක්ෂයේ විසින් රවි කරුණානායක අමාත්‍යවරයාට විරුද්ධ විශ්වාස භංග යෝජනාවක් ගෙනාවා. ඔහු විශ්වාස භංග යෝජනාවට මුහුණ දෙන්නේ නැතුව අමාත්‍ය ධූරෙන් ඉල්ලා අස්සුණා. ඊට පස්සේ අපිට මතකයි ආණ්ඩුවට විරුද්ධ විශ්වාස භංග යෝජනාවක් ගෙනාවා. ඒ විශ්වාස භංග යෝජනාව මම හිතන්නේ විශ්වාස භංග යෝජනාව පරාජයටපත් වුණා. ඒ නිසා විශ්වාස භංග වලටත් ඉතිහාසයක් තිබෙනවා. අපි විශ්වාස කරන මේ විශ්වාස භංග යෝජනාව ගැන වෙලාවේදී මේ හැම විශ්වාස භංගයකට වඩා විශේෂ අවස්ථාවක්. ඒ අවස්ථාව තමයි දැන් තිබෙන්නේ සුළුතර ආණ්ඩුවක්. සුළුතර ආණ්ඩුවක් තිබෙන්නේ. ආණ්ඩුව පැත්තේ වාඩි වෙලා ඉන්නේ 106යි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි. එනිසා ආණ්ඩුවට එරෙහිව විපක්ෂය වාඩි වී තිබෙනවා. 118ක්. එනිසා නිශ්චිත ලෙස මේ විශ්වාස භංග යෝජනාව ගෙන වෙලාවේදී සුළුතරයක් වෙලා තිබෙන ආණ්ඩුවට විරුද්ධ තමයි මේ විශ්වාස භංග යෝජනාව ගෙනලා තිබෙන්නේ. ආණ්ඩුවේ පැත්තේ වාඩි වෙලා 106යි විපක්ෂයේ 118ක් වාඩි වී සිටිනවා. මම හිතනවා මහින්ද රාජපක්ෂ මහත්මයා අද නායකත්වය දෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයට.
එහි මන්ත්‍රී කණ්ඩායම. එම මන්ත්‍රී කණ්ඩායමට ඔහු නායකත්වය දෙන්නේ නැත්නම් ඔහුට විපක්ෂ නායක ධූරය හිමි වෙන්නේ නැහැ පාර්ලිමේන්තුවේ පෞද්ගලික කාල පුරාවටම සිද්ධ වූ සංවාදයන් අනුව. එනිසා මහින්ද රාජපක්ෂ ගරු විපක්ෂ නායකතුමා විපක්ෂ නායක ධූරය හොබවන්නේ තමන්ගේ මන්ත්‍රී කණ්ඩායමේ නායකත්වය ලෙස. ඒ වගේම පසුගිය ඔක්තෝබර් 26 වෙනිදා තමන්ගේ කුමන්ත්‍රණය සාර්ථක කර ගැනීම වෙනුවෙන් ඔහු මන්ත්‍රීවරු ගණනාවක් මිලදී හෝ ගත්තා. මං ගන්න ගත්තේ කොහොමද කියලා වෙනම දැන් ගත්තා. හරිද? ඒතර මේ මන්ත්‍රීවරු කණ්ඩායම පිළිබඳව වගකීම තිබෙන ඔහුට. ඒ නිසා විපක්ෂ නායකවරයා හැටියට තමන් නායකත්වය දෙන මන්ත්‍රී කණ්ඩායමට ඔක්තෝබර් මාසේ 26 වෙනිදාන් පසු තමන් ගන්න ලද මන්ත්‍රීවරුන්ටත් නායකත්වය ලබා දෙනවා නම් ගරු නියෝජක කතානායකතුමනි ඔහුගේ සියලු මන්ත්‍රීවරු හෙට පාර්ලිමේන්තුවට ආයිතු තිබෙනවා. ඒ වගේම විපක්ෂ නායකවරු හෙට කටයුතු කරන සම්බන්ධ මහත්මයාගේ දේශපාලන ව්‍යාපාරය. එතන මන්ත්‍රීවරු ඒ ඔයාටනේ ගන්න ඔයානේ දන්නේ අරංගයා දෙනවද නැද්ද ඔය වගේ අයට තමයි කෝල් ඉන්නේ අපිට එන්නේ ඒවා මත තියාගන්න. එහෙට මෙහෙට විකිරෙන බඩු වලට එනවා. ඉතින් ගරු නියෝජක කතානායකතුමනි මම මේ කියමින් හිටියේ ඒ නිසා මම කියමින් හිටියේ ගරු නියෝජක කතානායකතුමනි සම්බන්ධන් මහත්මයා පෞද්ගලික කාල පුරාට විවිධ අවස්ථාවලදී මේ ආණ්ඩුවේ ආරක්ෂාව වෙනුවෙන් ඡන්ද ලබා දී තිබෙන එක ඇත්ත. හැබැයි අපි දෙමළ ජාතික සන්ධානයෙන් අහනවා නිශ්චිත ලෙස අපරාධකරුවන් අපේ ඇස් ඉදිරිපිට තිබියදී ජාතිවාදී දේශපාලනයේ වර්ධනය වෙන්න ඉඩකඩ ලබා දී තිබෙදී සියලු ජනයාගේ ආරක්ෂාව පිළිබඳව තැතිගැන්මක් නිර්මාණය කරලා තිබියදී නිශ්චිත ලෙස මේ ප්‍රහාරයේ වග උත්තරකරුවන් බවට ආණ්ඩුව පැහැදිලිව හඳුනාගෙන තිබියදී පාර්ලිමේන්තුව විසින් තෝරාපත් කොට තිබෙන තේරීම්කාරක සභාව හමුවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයා වන සුමන්දිරන් මහත්මයාට අවබෝධ වෙන කරුණු අනුව මොකද ඔහු ඒ කාරක සභාවේ ඉන්නවා ඔහු ප්‍රශ්න කරනවා ඒ කරුණු අනුව මම අහන්නේ එකයි දෙමළ ජාතික සන්ධානයට නියඬව හිටිය හැකිද මේ විශ්වාස භංගයේදී ඔවුන් සැබවින්ම උතුරේ දේශපාලන නියෝජනය කරනවා නම් ඔවුන් සැබවින්ම ජනතාවගේ දේශපාලන නියෝජනය කරමින් ඉන්නවා නම් ඔවුන් සැබවින්ම ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී හිටනවා නම් මේ විශ්වාස භංගයට සහාය දීම මග අරින්න කිසිසේත්ම අයිතියක් නැහැ දෙමළ ජාතික සන්ධානයට. ඊළඟ අපි මේ විශ්වාස භංගය ඉදිරිපත් කරපු අය. ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ සංයුතිය ලෙස ඉතා හොඳින් මැන බැලුවොත් මේ ජයග්‍රහණය කරන්න පුළුවන් විශ්වාස භංග යෝජනාවක් කියලා අපි විශ්වාස කරනවා. වෙන යටි ගනුදෙනු යටි වමනාවන් යටි දේශපාලන ගේම් නැත්තම් ගරු නියෝජක කතානායකතුමනි මේ ජයග්‍රහණය කළ හැකි විශ්වාස භංගය. ඒ විශ්වාසයෙන් යුතුව තමයි අපි මේක ඉදිරිපත් කරලා තිබෙන්නේ. සමහර අය අපෙන් අහනවා මේ පිළිබඳ මහින්ද රාජපක්ෂ මහත්මයාත් එක්ක සාකච්ඡා කරාද නැද්ද ඕගොල්ලෝ කියලා. මහින්ද අමරවීර විපක්ෂ සංවිධායකතුමා මගෙන් ඇහුවා මේ එළියේදී ඔබතුමාලා අපිත් එක්ක මේක කතා කරේ නෑ නේද කියලා. අපි කිසිවෙක් එක්ක ගරු කතානායකතුමනි කාමරාස්සේ කුටු කුටු ගන්න සූදානම් නෑ මේ ප්‍රශ්නේදී. මේ ප්‍රශ්නේ අපි සාකච්ඡා කළ යුතු වන්නේ කාමරාස්සේ ප්‍රශ්නයක් නෙවෙයි මේක. මේක මහජනයාගේ ආරක්ෂාව පිළිබඳව ජීවිත සිය ගණනක් පිළිබඳව රටේ අරාජිකත්වය පිළිබඳව අපේ ආර්ථිකයට කරන ප්‍රහාර පිළිබඳව මේ සභා ගර්භය ඇතුලේ සාකච්ඡා කළ යුතු කරුණ. ඒ නිසා තමයි අපි සාමාන්‍යයෙන් ගරු නියෝජක කතානායක විශ්වාස භංගයක් ගෙනාපුවාම ඒතර මාධ්‍යවල ලොකු ප්‍රවෘත්ති නිර්මාණය වෙනවා. එයා පනිනවා මෙයා පනිනවා අරය ගණ්ඩ හදනවා යට ඇමතිකමක් දෙනවා කිව්වා මෙයාට සල්ලි දෙනවා කිව්වා දැන් හරි 106 අංක හරි ඔය වගේ විශාල විකඩම්කාරී ජවනිකා යනවා. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ මේ විකඩම්කාරී ජවනිකා වලට මේ විශ්වාස භංගිද දෙන්නේ නැහැ. අපේ සූදානම් බවට පත් වී තිබුණු කන් සැබවින්ම විපක්ෂ නායකවරයා හැටියට මහින්ද රාජපක්ෂ මහත්මයා මේ රටේ ජනතාවගේ ජනමතයක් නියෝජනය කරනවා නම් ඔහුගේ වගකීම තමයි ඔහුගේ මන්ත්‍රීවරු කණ්ඩායම නිසි පරිදි පාර්ලිමේන්තුවට කැඳවා මෙම විශ්වාස භංගයට සහාය ලබා දීම. ඒක ඔහුගේ වගකීම. ඒ ඔහු සහ අපි අතර කරන අභ්‍යන්තර සාකච්ඡාවක ප්‍රතිඵලයක් විතුනේ. ඒක ඔහු විසින් කළ යුතුයි. මම විශ්වාස කරනවා. ඔහුගේ කණ්ඩායමේ යම් අය මේ පිළිබඳ කටුකුටු ගාමින් හිටියත් අපි ස්තුතිවන්ත වෙනවා. එතුමා ප්‍රකාශයට පත් කළ තිබුණා මේ විශ්වාස භංග යෝජනාවට සහාය පල් කරන බව. මම එතුමාගෙන් දැන් ඉල්ලා සිටින්නන් කවරක්වත් නෙවෙයි. ඔබගේ මන්ත්‍රීවරු සියලු දෙනාම පාර්ලිමේන්තුවට කැඳවන්න හෙට දිනේදී. ඒ වගේම දෙමළ ජාතික සන්ධානයෙන්ුත් අපි ඉල්ලා හිටින්නන් කවරක්වත් නෙවෙයි. අපිට කාමරාස්සේ කියලා කතා කරන්න දෙයක් නැහැ. අපි දෙමළ ජාතික සන්ධානයට ඉල්ලා සිටින්නේ මේ අපරාධ නිශ්චිත වග උත්තරකරුවන් බවට ආණ්ඩුව නිශ්චිතව එළිදරව් වී තිබියදී මේ විශ්වාස භංගය මගහරින්න
එමට ආණ්ඩුව ආරක්ෂා කරගැනීමෙන් ඡන්දෙ දෙන්න. සුද්ධ වූ අයිතියක් නැති බව මා දන්නවා දෙමළ ජාතික සන්ධානයටත්. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි සුළුතරයක් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාස භංගය. තමුන්නාසලට මොන සදාචාරාත්මක අයිතිය ආණ්ඩුවක් කරන්න තියෙන්නේ? 106 දෙනායි වාඩි වෙලා තිබෙන්නේ. ආර්ථික කඩාවැටලා තිබෙන්නේ. හොරකම් නේද? හොරකම් වලින් ගහන වෙච්ච රාජ්‍ය බවට පත් කරලා තිබෙනවා. දයාගමගේ කියනවා මොකද්ද? දයාගමගේ කියනවා ලක්ෂ 3000ක් අජ්ජද්ද කියලා. කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරන්න ලෑස්ති වෙච්ච පාලනය. ජාත්‍යන්තරය හමුවේ විවිධ ගිවිසුම් ගහමින් රටේ ආර්ථිකයත් රටේ ස්වාධීනත්වයත් පාවා දෙමින් තිබෙන ආණ්ඩුව. කිසිදු දැක්මක් සලස්මක් නැතුව ඉබාගාතේ රටක් දුවන ආණ්ඩුවක් පත් වී තිබෙනවා. බහුතරයක් නැතුව. මම සහතික කරන ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතරය විතරක් නෙවෙයි නැත්තේ. මේ ආණ්ඩුවට ජනතාවගේ බහුතරයකුත් නැහැ. ඒ නිසා තමන් සැබෑ ප්‍රජාතන්ත්‍රවාදීන් සැබෑ ජනතාව මතයට ගරු කරනවා නම් විශ්වාස භංගේ ගේන්න පෙර ආණ්ඩුව යෝජනාවක් ගෙන තිබා පාර්ලිමේන්තුව විසිරලා ජනතාවට කියලා ජනමතය අහන්න. අපි කියන්නේ ඒක. ජනතාව ගාවට කියලා ජනමතය අහන්න. තව දුරටත් කවර නේද නිර්ලජ්ජිත ක්‍රියාවක්ද තමුන්නාන්සලා හමුවේ තියෙන ආණ්ඩුවක් කරන්න? මොකද්ද තියෙන්නේ? මොකද්ද තියෙන අයිතිය? තමුන්නාන්සලා ආණ්ඩුවක් කරන්න අයිතියක් නෑ මතක තබා ගන්න. මොකද්ද තිබෙන අයිතිය? මොනවද කරලා තිබෙන්නේ? මොන එකඟතාවයෙන්ද රැකලා තිබෙන්නේ? ඒ නිසා තව දුරටත් පාලනය කරන්න සියලු ආකාරයෙන් නුසුසුකම් ලැබූ පාලනයකට විරුද්ධ තමයි මේ විශ්වාස භංග යෝජනාව ගෙනාවේ. මේ විශ්වාස භංග යෝජනාවේදී ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි නිශ්චිත ලෙස කරුණු කැටි කරලා තිබෙනවා. එක අපි මේක ඉතා පැහැදිලි ලෙස කියනවා වර්ෂ 2019ක් වූ අප්‍රේල් මාසේ 20ක් වන දින කොළඹ මීගම මඩකලපුස්සා ප්‍රදේශවල සිදු වූ මරාගෙන මැරෙන ත්‍රස්තපාර හේතුවෙන් ශ්‍රී ලංකාවේ පුරවැසියන් ඇතුළු 250කට අධික පිරිසක් ඝාතනය වීමත් තවත් 500කට ආසන්න පිරිසක් තුවාල ලැබීමත් සහි බෝම්බ පාර හේතු වුණු දේපල හානිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා කැබිනට් මණ්ඩලය හා ආණ්ඩුව වෙත නිල වශයෙන් නිසි තොරතුරු ලැබී තිබියදී සාපරාධී නොසලකිල්ලෙන් පාත සඳහන් කෙරෙන ක්‍රියාවන් කරමින් හෝ නොකරමින් හැසිරීමෙන් මේක සිද්ධ වුණා කියලා. සාපරාධී ක්‍රියාවක් තමුන්නාන්සලා කරලා තිබෙන්නේ. ඇයි? නිසි පරිදි තොරතුරු ලැබිලා තිබෙනවා. මම තමුන්නාන්සලට එකින් එක කියන්නම්. 2019 5වෙනි මාසයේ 8 වෙනිදා මේ පාර්ලිමේන්තුවේදී මා අග්‍රාමාත්‍යවරගෙන් ප්‍රශ්නයක් විමසා සිටියා. ISIS සංවිධානය වැනි ජාත්‍යන්තර තස්ස සංවිධාන මේ රටේ ක්‍රියාත්මක වෙමින් තිබෙන බව දැන හිටියාද? දැන හිටියා නම් ඒ කවර දිනක සිටද? මොකද අග්‍රාමාත්‍යවරයා කිව්වේ? හැන්සාඩ් එක බලන ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2019 5යි 8 වෙනිදා හැන්සාඩ් එකේ නිශ්චිත ලෙස සඳහන් වී තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා කියනවා 2014 සිට මෙවැනි ජාත්‍යන්තර සබත්තාවෙන් සහිත ත්‍රස්තවාදී කණ්ඩායම් ක්‍රියාකාරකයන් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව දැන සිටියා කියලා. 2014 ඉඳන් මේම ප්‍රශ්නයක් සිදුවෙමින් තිබෙන බව මේ ආණ්ඩුව දැනගෙන හිටියා. ඊළඟ ගරු කතානායකතුමනි ඒ විතරක් නෙවෙයි. ආණ්ඩුව දැනගෙන හිටියේ නැහැ කියලා උපකල්පන කරමු. හැබැයි අපි දන්නවා විවිධ මුස්ලිම් ජනතාවගේ සංවිධාන විසින් මේ පිළිබඳ නිශ්චිත ලෙස පැමිණිලි ඉදිරිපත් කරලා තිබුණා. මා ගාව තිබෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අල්ලා ජබ්දුල් ජවාද් අලීම් ඒ ට්‍රස්ට් එකේ භාරකාරත්වයේ BJM රෝඩ් කාන්තන්කුඩි එයින් ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයාට පොලිස් භාර ඇමතිවරයාට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාට ඉදිරිපත් කරන පැමිණිල්ල. මේ පැමිණිල්ල ඉදිරිපත් කරලා තිබෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2017 3/27. මොකද්ද මේ පැමිණිල්ලෙන් කියන්නේ? මේ පැමිණිල්ලෙන් මෙහෙම කියනවා. මේ පැමිණිල්ල ඉතා පැහැදිලි ලෙස සඳහන් කරලා තිබෙනවා. කාන්තන් කුඩිය ප්‍රදාන කරගනිමින් පවත්වාගෙන යන තෞජිත් ජමාත් සංවිධානයත් 296 FC රෝඩ් නිව් කාන්තන් කුඩි තුන යන ඉස්ලාමීය මූලධර්මාදී අන්තවාදී සංවිධානයේ ප්‍රචාරකයා වන මෞලවි HMM සහරාන් ජාතික හැඳුනුම්පත් අංකය යන අය විසින් ප්‍රචාරය කරනු ලබන්නේ ඉස්ලාම් ධර්මයේ ඇති ප්‍රචණ්ඩ සාමකාමී ක්‍රියාව. ධර්මයේ ඇති ප්‍රචණ්ඩ සාමකාමී ක්‍රියාව ඉස්ලාම් ධර්මයට පටහැනි බවත් ඒ වෙනත් ආගමික ප්‍රතිපත්තිය බවත් ප්‍රචාර කරන අතර ඔහු මෙහෙම කියනවා කියලා කියනවා. එක ඉස්ලාම් ධර්මයට සාමයට අයත් ධර්මයක් නොව කඩුවට අයත් ධර්මයකි. මුස්ලිම් ධර්මයට අයත් නොවන අය මරා දැමිය යුතුය. මුස්ලිම් ධර්මයට අයත් නොවන අය සමග එකමුතුව නොසිටිය යුතුය.
ආයුධවලින් මුස්ලිම් නොවන අයගේ ආර්ථිකයක් මංකොල්ල කෑ යුතුය. දේශප්‍රේමය යනු ඉස්ලාම් පාලනයට හානි කරය. මවුරට ආදරය කරන්න මුස්ලිම් නොවේ. ශ්‍රී ලංකා ජාතික කොඩිය එසවීම ඉස්ලාම් පාලනයට හානිදායකය. ශ්‍රී ලංකාව ඉස්ලාම් ධර්මය කොඩිය එසවිය යුතුය. ශ්‍රී ලංකාව මුස්ලිම්වරුන්ගේ රටක් නොවන බැවින් ඒ මුස්ලිම්වරුන් අත්පත් කරගත යුතුය. ශ්‍රී ලංකාව මුස්ලිම් රටක් ලෙස වෙනස් වන දිනය මුස්ලිම්වරුන්ට නිදහස ලැබී. දැන් මේ කවුද කියන්නේ? මේ සංවිධානය විසින් නිශ්චිත වශයෙන් සහරාල්ලා මෙවැනි දේශන තබන බව ආණ්ඩුවට දැනුම් දෙනවා. මේ මුස්ලිම් ජනතාව විසින් දැනුම් දෙන්නේ 2017 මෙවැනි නොයෙක් අන්තවාදී අදහස් මෞලවි සහරාන් ජනාය විසින් ප්‍රචාරය කරනු ලබයි. මේ රටේ ජාතික එකමුතුභාවයට හා සාමයට ඉතාමත් හානිදායක වේ. දැන් ගරු නියෝජක කතානායකතුමනි, මේ තොරතුරු මුස්ලිම් ජනතාව විසින් ජනාධිපතිවරයාට යොමු කරනවා. අග්‍රාමාත්‍යවරයාට යොමු කරනවා. ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට යොමු කරනවා. පොලිස් පාර අමාත්‍යවරයාට යොමු කරනවා. මොකද සිද්ධ වෙලා තිබෙන්නේ? අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ලිපිය ලැබුණ බොහොම ස්තුතියි කියලා පිළිතුරු ලිපියක් ලැබිලා තියෙනවා. ඔච්චරයි. ලිපිය ලැබුණ බොහොම ස්තුතියි. තේරුම් ගන්න ඕන. ගරු නියෝජ්‍ය කතානායක කාන්තන්කුඩි පළාතේ ජීවත් වෙන මුස්ලිම් ජනතාව විසින් තමන්ගේ ජන කොට්ටාස ඇතුලේ මෙවැනි විනාශකාරී ව්‍යසනකාරී මතවාදයන් පතුරමින් තිබෙනවා. මේ තමයි මේ කණ්ඩායම. ඒ කණ්ඩායම කියන්නේ මේවා. මේක රටේ අනාගතයට ජාතික එකමුතුභාවයටත් මහජනක ආරක්ෂාවටත් තර්ජනයක් කළ ජනතාව කියනකොට ආණ්ඩුවක් මොකද්ද කිව්වේ? අගමැති කාර්යාලය ලියුමක් කරන බොහොම ස්තුතියි. මේකට ආණ්ඩුව හදලා තියෙන්නේ. මේකට ආණ්ඩුව හදලා තියෙන්නේ. තමුන්වහන්සේ අපි අහන්නේ. ජනාධිපති කාර්යාලයෙන් උත්තරයක්වත් නැහැ. මේකට ආණ්ඩුව හදලා තියෙන්නේ. මේක ජනාධිපති පුටු වාඩි කරලා තිබෙනවා. ඒ නිසා 2017 3 මාසේ 27 වෙනිදා තමයි මේ ලිපිය යොමු කරන්නේ. ඒ නිසා අපි මේ විශ්වාස භංග යෝජනාවේදී ගරු කතානායකතුමනි විවිධ ඉස්ලාම් ආගමික අන්තවාදී සංවිධාන මුස්ලිම් සමාජය තුළ ක්‍රියාත්මක වන බවට මුස්ලිම් ප්‍රජාව විසින්ම විවිධාකාරයෙන් ආණ්ඩුව සහ වගකිය යුතු අයට දැනුවත් කර තිබියදී ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට අපොහොසත් වීම. අපොහොසත් වෙලා නැද්ද? තමුන්නාසලා කාට හරි නැගිටලා කියන්න පුළුවන්ද නෑ අපි සමත් වුණා කියලා? මට කියන්න. දැන් හෙට මේ ආණ්ඩුවෙන් අත උස්සන්න ඉන්න බලාගෙන යන එකෙන් මම අහන්නේ. නෑ එවැනි ජනතාව එවැනි කරුණක් කියලා තිබියදී අපි අපොහොසත් උනේ නෑ අපි පොහොසත් වුණා අපි වැඩේ කරා කියලා කියන්න පුළුවන්ද කාටවත් නැගිටලා? පුළුවන් නම් කියන්න. අපි යෝජනාව අයින් කරගන්න. අපි මෙහෙම ක්‍රියාමාර්ග ගත්ත කියලා කියන්න. තමුන්නාසලා කිසි ක්‍රියාමාර්ගයක් ගත්තේ නෑ. මතක තබා ගන්න. ඒ නිසා ජනතාව විසින් නිසි පරිදි මේ ක්‍රියාකාරීත්වය පිළිබඳ තොරතුරු ලබා දී තිබෙති. තමුන්නාසලා නින්ද්‍රාශීලීත්වයේ හිටියා. ඒ විතරක් නෙවෙයි. ගරු නියෝජක කතානායකතුමනි. කාන්තන්කුඩි ප්‍රදේශයේ ජීවත් වන ජනතාවට විවිධ අවස්ථාවල එල්ල කරලද තර්ජන සහ ප්‍රහාර සම්බන්ධයෙන් 2019 අප්‍රේල් මාසයේ 21 වෙනි දින බෝම්බ පුපුරවාගෙන මිය ගිය සහරාන් සහ 2019 අප්‍රේල් මාස 28 වෙනි දින සයින්ද මරුදුහි බෝම්බ පුපුරවාගෙන මිය ගිය ALM නියාස් යන අවලුන්ට එරෙහිව අධිකරණ විසින් වරෙන්තු නිකුත් කර තිබේදී සහ ඒකී වරෙන්තුකරුවන් කාන්තන්කුඩි ප්‍රදේශයේ ප්‍රසිද්ධ විවිධ ක්‍රියාකාරකම් වල යෙදී සිටේදී ඔවුන් අත්අඩංගුවට ගැනීමට හෝ නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම. කාන්තන්කුඩි ප්‍රදේශයේ සිද්ධ වූ ගැටුමක් හේතු කොට මේ හේතු කරම ඇති වුණේ ගැටුම. මේ ආගමික අන්තවාදීන් අතර ගැටුමක් නිර්මාණය වුණා. මේ ගැටුම් පිටවද පොලිසිය පැමිණිලා තිබුණා. ඒ පැමිණිල්ල අධිකරණයට ගොනු කරලා තිබුණා. මේ අධිකරණය මගහැරමින් තිබුණා. අධිකරණය වරෙන්තු නිකුත් කරලා තිබුණා. හැබැයි තමුන්වහන්සේලා අත්අඩංගුවට කටයුතු කරේ නේ. අත්අඩංගුවට ගැනීමට කටයුතු කරේ නේ. හැබැයි මා ගාව තියෙන බුද්ධ්‍යංශ වාර්තා. ඒ ඔක්කොගම මේ සහරාන්ලා ගැවසෙන තැන් සියල්ල සඳහන් වී තිබෙනවා. හැබැයි තමුන්වහන්සේලා නිදැල්ලේ මේ වරෙන්තු කරුවන්ට මේ අපරාධ කරුවන්ට හැසිරෙන්න කටයුතු කළා තිබුණා. මම දැනගන්න තමුන්වහන්සේලාගේ වරද කරු නෙවෙයිද? නිවැරදි කරුද? මට කියන්න. දැන් අත උස්සන්නනේ බලන් ඉන්නේ. නෑ ඒතර ගැටුමක් තිබුණා. එයාට වරෙන්තු නිකුත් කරලා තිබුණා. අපි අත්අඩංගුවට ගන්න මෙහෙයුමක් තිබුණා. අපි ඒක දියත් කරලා තිබුණා කියලා නැගිටලා කියන්න පුළුවන්. ආරක්ෂක ඇමතිවරයාට කියන්න පුළුවන්. අග්‍රාමාත්‍යවරයාට කියන්න පුළුවන්. තමුන්වහන්සේලා නිදැල්ලේ අපරාධකරුවන්ට වර්ධනයට ඉඩ දුන්නා. ඒකෙනුත් වැරදි කරු තමුන්වහන්සේලා. ඊළඟ වර්ෂ 2018 වූ දෙසැම්බර් මාස 24 දින මාවනල්ලේදී බුද්ධ ප්‍රතිමාවක් හානි කිරීම සම්බන්ධයෙන් සාරාන් හසීම් ප්‍රමුඛ කණ්ඩායමක් සම්බන්ධව බවට ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය විසින් ජාතික බුද්ධ්‍යංශය වෙත 2018 දෙසැම්බර් මාස 28 වෙනිදා
28 වෙනි දින දැනුම් දී තිබියදී හා මෙම ප්‍රහාර සම්බන්ධයෙන් සැක කරමින් කීප දෙනෙකු අත්අඩංගුවටගෙන තිබියදී විමර්ශන ඉදිරියට ගෙන යාම වළක්වමින් ඒ සඳහා මැදිහත් වීම සිදු වුණු බව ආණ්ඩුවේ අමාත්‍යවරු විසින් ප්‍රකාශ කිරීම. මම නැවත කියන්නම්. දැන් මේ මාවනල්ලේ බුද්ධ ප්‍රතිභාවට හානි කිරීම පිළිබඳව මේ සාරාල්ලගේ කල්ලි ඉතාමත් වගකීම් බව දැන් ඉලිදරව් වී තිබෙනවා. හරි පැහැදිලි. එතකොට මුස්ලිම් කවුන්සිලය මතක තබා ගන්න. 2018 දෙසැම්බර් මාසේ 28 වෙනිදා දැනුම් දෙනවා බුද්ධ්‍යංශයට මේ අය තමයි මේක හවුල්කරුවන් කියලා. තමුන්වහන්සේලා මොකද කරේ? සිද්ධිය වුණාට පස්සේ කබීර් රසිය මමත්වර පාර්ලිමේන්තුවේ කොහේ හරි කිව්වම අහගෙන නෑ ඒ අය අත්අඩංගුවට ගත්තට පස්සේ පරීක්ෂණ වලට බාධා කරා ඇමතිවරයෙක් කියලා. මම දැනගන්න කැමතියි අපි ඇමතිවරයා කවුද කියලා. කබීර් රසිය මමත්වර මේ පාර්ලිමේන්තුවේ විල කියන්න ඕන. මාවනල්ල බුද්ධ ප්‍රතිමාවට හානි කිරීම පිළිබඳව සාරාල්ලගේ කල්ලිය සම්බන්ධ බව ඉතා මැනවින් මුස්ලිම් කවුන්සිලය විසින් දැනුම් දී තිබියදී ඒවා පරීක්ෂණ යනකොට පරීක්ෂණ නතර කරන්න කියලා ආණ්ඩුවේ ඇමතිවරයෙක් කිව්වා කියලා තව ආණ්ඩුවේ ඇමතිවරයෙක් කියනවා. කබීර් රසිය අමාත්‍යවරයා කිව්වා. දැන් තමුන්වහන්සේලා මොකද කරලා තිබෙන්නේ? අපරාධකරුවන්ගේ පරීක්ෂණ වළක්වලා තියෙනවා මේ ආණ්ඩුව. ඇමතිවරයෙක් කවුරු? මම දැනගන්න කැමති කබීර් රසිය හෙට හරිය ඇවිල්ලා උත්තරයක් දෙයි කවුද ඇමතිවරයා කියන්නේ. මේ පාර්ලිමේන්තුව දැනගන්න ඕන. ඕඩර් ප්ලීස්. ගරු සභානායකතුමා මෙතුමාගේ කාලය 12:36 දක්වා ඉස්සරහට යන්න ඕන නවත්වා යනවා නම් ඒකට සභාවේ එකඟතාවය අරගෙන අපි අවසන් කරමුද දිවාරය වෙනුවෙන්. හයි. බොහොම ස්තුතියි. අපි මේ ලන්ච් එක නැතුව යමුනේ. ලන්ච් නැතුව යන තීරණය කළා තියෙන්නේ. ලන්ච් නැතුව යන තීරණය අපි සූදානම් වුණේ ඒකට. නෑ තීරණය කරේ එහෙම අපි. නැතිව හරි. නෑ. අපි තීරණය කරලා තිබෙන්නේ දිවාහාරය නැතුව යන්න. ඒක තමයි අපේ තීරණය. ඒ විනාඩි අතිරේක විනාඩි 7 දෙන්නම් දිවාහාරය ඇතුළ කාල සීමාවෙන්. ඊට පස්සේ වියග්‍රීව දවතුමාගේ විනාඩි 6 දෙන්නම්. ඊට පස්සේ නෑ. අපි තීරණය කරේ එදා දිවාහාරය නැතුව යන්න නේද? මට මතක ඒ විදිහට ලේකම්තුමී. දිගටම යන්න තීරණය කරේ. දිගටම යන්න තීරණය කරේ අපි. ඔව්. නැතුව යන සූදානම් ඔබතුමා එක නම් will have lunch sir. will have lunch. So විනාඩි 7 ඔබතුමාට දෙන්නම් එතනින් පස්සේ දිවාහාරයට නවත්තමු. හරි? බොහොම ස්තුතියි. ඔබතුමා කතා කරමු. තව කාලේ තියෙනවා ගරු නියෝජකතර ඒකයි. නෑ ඔබතුමාට විනාඩි 7ක් තියෙනවා 12:30 පහු අපේ කරලා. පක්ෂ කාලේ තියෙනවා තව. ඒ නිසා එහෙමනම් 12:30ට අපි දිවාහාරයට නවත්තලා ඊට පස්සේ ඔබතුමා දිවාහාරයෙන් පස්සේ ආපහු ආරම්භ කරන්න. අපි ලන්ච් එක නේ. කාලේ බෙදලා තියෙන තේ මම හිතන්නේ. මට හිතෙන්නේ නියෝජ්‍ය කතානායකතුමනි කාලේ බෙදුවේ දිවාහාරය නෑ කියන පදනම මත චුට්ටක් ඔබතුමා පරීක්ෂා කරලා බැලුවොත් හොඳයි කියලා මම හිතන්නේ. ගරු සභානායකතුමා ඔබතුමා කියන එකට අපිට ප්‍රශ්නයක් නෑ. I agree. හරි. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මා කියමින් හිටියේ ඉතා පැහැදිලිව ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු විසින් ප්‍රකාශයට පත් කරමින් තිබෙනවා මෙම පරීක්ෂණ වලට බාධාවන් කරන බව. ඊළඟ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ සිදුවීමෙන් පස්සේ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශයට පත් කරා ඔහු ආරක්ෂක මණ්ඩලයට කැඳවුවේ නැහැ කියලා. හැබැයි මේ සිදුවීමට පෙර කිසිදු අවස්ථාවකදී අග්‍රාමාත්‍යවරයා කොතනක හෝ ප්‍රකාශ කරේ නැහැ ඔහු ආරක්ෂක මණ්ඩලයට කැඳවපු නැති බව. ඒ කියන්නේ මොකක්ද? ගරු නියෝජ්‍ය කතානායකතුමනි මට මතකයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එක දවසක් වේදිකාවකදී කිව්වා මමත් දන්නවා මේ සිද්ධිය. එතුමා දිඹුලාගල ඉඳන් හදිසියේ කොළඹ ඇවිල්ලා මහ බැංකුවට යන්න සූදානම් වුණා කියලා. මහ බැංකුවට යන්න සූදානම් වෙන බව අගමැතිවරයාට ආරංචි වුණා කියලා. ඒ ආරංචි වල අගමැතිවරයා වහාම කඩාගෙන එතුමා හම්බෙන්න ඇවිල්ලා මහ බැංකුව තියෙන මගේ බාරේ මම නැතුව ඔබතුමා යන්නේ කොහොමද කියලා ප්‍රශ්න කරා කියලා. ඊට පස්සේ එතුමා මහ බැංකුවට යනකොට අර්ජුන මහේන්ද්‍ර සමග අර්ජුන මහේන්ද්‍රගේ බුලත් අතකුත් අතේ තියාගෙන අග්‍රාමාත්‍යවරයා එතන හිටගෙන හිටියා කිව්වා. ඇයි රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය විශේෂ වෙහෙසක් දරනවා මහ බැංකුව ආරක්ෂා කරන්න. එතුමාගේ වගකීම ලෙස එතුමා සලකනවා. එතුමා යටතේ මහ බැංකුව තිබෙන්නේ. ඒ නිසා එතුමාගෙන් අවසරකින් තොරව ජනාධිපතිවරයාටත් මහ බැංකුවට ප්‍රවිෂ්ඨ වෙන්න බෑ. ඒ නිසා මහ බැංකුව ආරක්ෂා කිරීම මගේ මූලික වගකීම. ඔව් දොරටුපාලයා වගේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එනකොට දොර ගාව හිටගෙන ඉන්නවා. ඇයි
මහා බැංකුවේ ආරක්ෂාව පිළිබඳ තියෙන බැඳීම. හැබැයි ආරක්ෂක මණ්ඩලයට යනවද එහෙම? ආරක්ෂක මණ්ඩලය පිළිබඳ ඔහුට වගකීමක් නැද්ද? ඔහුට බැඳීමක් නැද්ද? ඔහු හිතුවේ ඒක ඕන දෙයක් වුණා වේ. මම මහ බැංකුව බලා ගන්නම් කියන තැන ඔහු හිටියේ. එනිසා ඉතා පැහැදිලිව අග්‍රාමාත්‍යවරයා ලෙස Tamanට තිබෙන වගකීම ඒක. ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සමාජික අග්‍රාමාත්‍යවරයා. ඔහු ආරක්ෂක මණ්ඩලයට යාම ඔහුගේ වගකීම. ඔහු නොයන්නේ නම් ඒක පාර්ලිමේන්තුවට කියවීමට ඔහු බැඳී සිටිනවා. එනිසා ආරක්ෂාව පිළිබඳව ඔහු දක්වා තිබෙන නොසලකිල්ල මෙම පහරට හේතු සාධක වී තිබෙන බව අපි විශ්වාස කරනවා. ඊළඟ ගරු නියෝජක කතානායකතුමනි. මේ ප්‍රහාරය හිටි ඇටියේ අහසෙන් කඩාගෙන පාත්තුණු උල්කාපාතයක් වගේ ප්‍රහාරයක් නෙවෙයි. මේ ප්‍රහාරය නිශ්චිත වශයෙන්ම ඉතාමත් වැදගත් තොරතුරු සාධක එළිදරව් වී තිබුණු ප්‍රහාරයක්. මා එකින් එක කියන්නම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මා ගාව තිබෙනවා 2019 9 මාසේ 9 වෙනිදා පොලිස්පති 2019 4 වෙනි මාසේ 9 සමාවෙන්න 2019 අප්‍රේල් මාසේ 9 පූජිත ජයසුන්දර පොලිස්පතිවරයා වෙත රාජ්‍ය බුද්ධ සේවාවේ නිලන්ත ජයවර්ධන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් යවන ලද රහස්‍ය වාර්තාවක්. මම හිතනවා තවදුරටත් මේවා රටේ රහස්‍ය විය යුතුනේ. මේ වාර්තාවේ මොකද්ද කියන්නේ? මේ වාර්තාවේ ගරු නියෝජක කතානායකතුමා පැහැදිලිව මෙහෙම කියනවා. මෙම ප්‍රහාරය සඳහා මෙරට ප්‍රසිද්ධ කතෝලික පල්ලි සහ ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලය ඉලක්ක කරන බව වැඩිදුරටත් සඳහන් කර ඇත. මේකේ ශීර්ෂ පාඨය තමයි ජාතික තෞහිද් ජමාත් නායක මොහමඩ් සහරාන් විසින් මෙරට මරාගෙන මැරෙන ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කරන බවට ලද තොරතුරක් සම්බන්ධව. කවද්ද මේ කියන්නේ? කවද්ද කියන්නේ? මේ කියන්නේ 2019 අප්‍රේල් මාසේ 9 වෙනිදා. බුද්ධිය සවාර්ථ කරනවා. සහරාන් ඇතුළු කණ්ඩායමක් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන්න තියෙන බවත් ඒ කතෝලික දේවස්ථාන ඉලක්ක කොට ඇති බවත් ප්‍රකාශ කරනවා. දැන් ගරු කතානායකතුමනි මේක අහම්බෙන් අප්‍රේල් මාසේ 9 වෙනිදා ආපු පණිවිඩයක් නෙවෙයි. දිගටම මේ සහරාන්ලගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව කාන්තාංකුඩ ජනතාව පැමිණිලි කරමින් තිබෙනවා. මුස්ලිම් කවුන්සිලය පැමිණිලි කරමින් තිබෙනවා. මාවනල ප්‍රදේශ බුද්ධ ප්‍රතිමාව පිළිබඳ පරීක්ෂණ සිදුවමින් තිබෙනවා. ඔවුන් විවිධ දේශන කරමින් තිබෙනවා. මේ සියල්ල මත තබලා මේක ගන්න ඕන. මේක විතරක් නම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි අතට આવොත් කාට වුණත් හිතෙන්න පුළුවන් මේක නිකන් එහෙමම නෙවෙයි වගේ කියලා. ඔව් වනාත විල්ලුවේ වෙඩි තැමීම පිළිබඳව වෙඩි බෙහෙත් ඒවා අත්තඩංගුවට අරගෙන තිබුණා. වෙඩි බෙහෙත් මේ සියල්ල මේ ක්‍රියාවලියම අවබෝධයෙන් තිබෙනවා. එතකොට මේ ක්‍රියාවලිය අවසානයේදී තමයි තොරතුරු එන්නේ. ජාතික තෞහිද් ජමාත් නායක මොහමඩ් සහරාන් විසින් මෙරට මරාගෙන මැරෙන ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කරන බවට ලද තොරතුරක් සම්බන්ධව 2019 අප්‍රේල් මාසේ 9 වෙනිදා. දැන් ගරු කතානායකතුමා මේක හිටි ඇටි අහම්බෙන් සිදුවිච්ච එකක් නෙමෙයි. ක්‍රියාවලියක් තිබුණා. ඒ ක්‍රියාවලිය අවසානයේදී ප්‍රහාරයක් එල්ල කරන්න සහරාලා සූදානම් වෙන බව ප්‍රකාශ කරා. ඒ විතරක් නෙමෙයි කොතනද කියන්නේ? කතෝලික පල්ලි ඉලක්ක කරගෙන මේ ප්‍රහාරය දියත් වෙන බව සඳහන් කරලා තිබුණා. ඒ නිසා තමයි කාදිනල්තුමා ඉතාමත් ආවේගයෙන් එතුමා සාමකාමී වුණත් හිතේ තිබෙන ආවේගය ප්‍රකාශයට පත් කරමින් තියෙන කුමක්ද? අඩුම තරමේ තමුසෙලාට මට කියන්න තිබ්බනේ කියලානේ අහන්නේ කාදිනල්තුමා. ආණ්ඩුවට මොකවත් කරන්න බැරි නම් කාදිනල්තුමාට කිව්වනම් එතු උන්වහන්සේ කියන්නේ මොකද්ද? මම එදාට පල්ලි යන්න එපා කියලා කියන අඩුම තරමේ. තමුන්නාසලා ඒ වර්ගයවත් වගකීමක් ඉටු කරගන්න බැරි වෙච්ච පාලකයෝ. මේ රටේ මහජනයාගේ ආරක්ෂාව පිළිබඳව මේ රටේ වගකීම් පිළිබඳව දරන්න සුදුසුද? මම අහන්නේ එච්චරයි තමුන්නාසලා. අඩුම තරමේ පණිවිඩයක් තියන්න බැරිද? ඕනෑම ස්ථානයකදී ආගමික නායකතුමන්ලාට දැනුම් දෙනවනම් මෙවැනි ප්‍රහාරක තොරතුරු අපිට ලැබිලා තිබෙනවා කියලා. ඒක කියන්නවත් තමුන්නාසලා පුළුවන්කමක් ලැබුණේ නෑ. ඒ නිසා තමුන්නාසලා හිතා මතා මේ ලේ ගංගාව රටේ ගලන්න ඉඩ දුන්නා. ඒකයි තමුන්නාසලාගේ ආණ්ඩුව. ඒ විතරක් නෙවෙයි. එතෙන්ද මොකද්ද කියන්නේ? මේ අය ගැන සම්පූර්ණ විස්තර කියනවා ගරු නියෝජක කතානායකතුමනි. සහරාන් හාසිම් සහ ෆාසි යන දෙදෙනා 2018 12 මාවනල ප්‍රදේශ ආගමික ප්‍රතිමාවලට පහර දීම සිදුවීම් වලින් පසු ප්‍රදේශයෙන් පලා ගොස් දැනට අක්‍රේපත්තු ඔලිවිල් ප්‍රදේශයේ රහස්‍යගතව සැඟවී සිටින බවට තොරතුරු වාර්තා වී ඇත. ඒතර ඉන්න තැනක් දන්නවා. පාවිච්චි කර දුරකථන අංකයක් දන්නවා. ගෙදර එන වෙලාවක් දන්නවා. මෙහෙම කියනවා. රිල්වාන් රාත්‍රී කාලයේදී
රාත්‍රී 11 පාන්දර 4 අංක 309 B ෆරිනාස් පාර දෙවන හරස් වීදිය ආර්යම්පති නැගෙනහිර ආර්යම්පති යන ලිපිණය වෙත පැමිණෙන බවත් එම ලිපිණයේ මොහුගේ බිරිඳ හා දරුවා රැඳී සිටින බවත් දැන ගැනීමට ඇත. ඒතර එන වෙලාවක් තියෙනවා. ඔව් එන දවසක් කියනවා. මොවුන් මරාගෙන මරන බෝම්බ පහරකට සූදානම් වෙලා තියෙන බවත් කියනවා. ඒ විතරක් නෙවෙයි. සාරංගේ මල්ලි රිල්වාන් යන අය සාරංගේ බාලසොයුරා හා ඔහුගේ මතවාදය වටා සිටින පිරිස රැස් කිරීමේ නියමුවා ලෙස කටයුතු කළ කාන්තන්කුඩි පොලිස් වසමේ මොහිදින් පල්ලියපාරේ පදිංචි වෙලා ඉන්නේ. ඔහුගේ ජාතික හැඳුනුම්පත් අංක කියනවා. ඔහු පාවිච්චි කරන දුරකථන අංක කියනවා. ඔහු පාවිච්චි කරන බයිසිකලේ අංක කියනවා. මේට වඩා මොනවද දෙන්න පුළුවන් තොරතුරු? මේ කවද්ද කරු නියෝජක කතානායකතුමනි 2019 අප්‍රේල් මාසේ 9 වෙනිදා. ඒ නිසා මෙවැනි ප්‍රහාරයක් එල්ල විය හැකි බවත් ප්‍රහාර එල්ල කරන අයත් ඒ ප්‍රහාර එල්ල කරන අය ගැවසෙන ස්ථානත් පිළිබඳව වාර්තාවක් ලැබෙනවා. ඊළඟ කරු නියෝජක කතානායකතුමනි ඊළඟ අප්‍රේල් මාසේ 16 වෙනිදා කාන්තන්කුඩි ප්‍රදේශයේ මෝටර් සයිකලයක් පුපුරව හරපු අත්හදා බැලීමක් කරනවා. ඒකත් දන්නවා. මෝටර් සයිකලයක බෝම්බ අටවා පිපිරවීමක් පිළිබඳවත් බුද්ධ්‍යංශ වාර්තා කරනවා. එහෙම කියන ගරු නියෝජක කතානායකතුමනි. කාන්තන්කුඩි පොලිස් වසමේ තාලාන්කුඩා ප්‍රදේශයේ පිහිටි අක්කර 43කින් වපසරකින් යුත් ඉඩමකදී 2019 4 වෙනි මාසේ 16 වෙනි දින පැය 21:20ට ඒක රාත්‍රී 9:20ට පමණ යතුරුපැදියක් පුපුරව හැරී ඇති බවත් අදාළ පිපිරීමෙන් යතුරුපැදියේ කොටස් මීටර 50ක දුරකට විසිරී ඇති බවටත් වාර්තා වී ඇත. දැන් අත්දැක බැලීම් කරනවත් වාර්තා වෙනවා. අප්‍රේල් මාසේ 16 වෙනිදා ගරු නියෝජක කතානායකතුමනි වාර්තාවක් ඉදිරිපත් වෙනවා. මොකද්ද? අත්දැක බැලීමක් කළ අතර මෝටර් සයිකලයක් පුපුරවා තිබෙනවා. පුපුරලා තියෙන අහවල් තැන ඊළඟ ගරු නියෝජක කතානායකතුමනි මෝටර් සයිකලේ අයිතිකරුවා මෝටර් සයිකලේ මිලදී ගත්ත තැන මෝටර් සයිකලේ විස්තර සියල්ල වාර්තා වෙනවා. දැන් මොකද ආණ්ඩුවක් කරන්නේ? බබ්බුත තමුන්වන්සලා අඩුම තරමේ ගරු කතානායකතුමනි සෙල්ලම් ආණ්ඩුවක් වුණත් මේට වඩා මේ ප්‍රශ්න පිළිබඳව සැලකිලි කළ යුතු තිබුණා. ඒ වෙනුවට තමුන්වන්සලා මොකද කරේ? හැබැයි තමුන්වන්සලා ගන්න ඕන නිකන් හොඳම පීවර ඒ තමුන්වන්සලා පැත්තෙන් පීවරක් කරන් තියෙනවා. මොකද්ද? 2019 4 වෙනි මාසේ 11 වෙනිදා අන්න යවන කාටද මේ පිළිබඳ දැනුම් දෙනවා ආරක්ෂක ඒ කියන්නේ අධ්‍යක්ෂක ඇමති ආරක්ෂක කොට්ටාසය අධ්‍යක්ෂක අධිකරණ ආරක්ෂක කොට්ටාසය අධ්‍යක්ෂක විශ්‍රාම ජනාධිපති ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියන් ඇයගේ ආරක්ෂක කොට්ටාසය අධ්‍යක්ෂක තානාපති අධ්‍යක්ෂ කොට්ටාසේ අධ්‍යක්ෂක විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ටාසේ දෙන්නටම යවනවා. ඒගොල්ලන්ට කියන ඕගොල්ලෝ පරිස්සම් වෙන්න කියලා. ඒ නිසා මේ ඇමතිවරු දැනගෙන ඉන්නවා. ඇමතිවරුන්ට දැනුම් දෙනවා. ඔව්. ඔව්. කාත්තකුදිනේ ඕන කියවෙන්නේ. ගරු මන්ත්‍රීතුමා මට ඇමති ආරක්ෂක දෙන්නෙක් ඉන්නවා. අපිව කිසිම වෙලාවක දැනුවත් කරලා තිබුණේ නැහැ ගරු මන්ත්‍රීතුමා. ඒක අභ්‍යන්තර ප්‍රශ්නයක්. බේරගන්න. නෑ එහෙම නෙමෙයි. දැන් ඔබතුමා කියවන අපි දැනගෙන හිටියා කියලා. මම ඔබතුමාට ඉතාමත් ඕනකමින් කියනවා. අපි දැනගෙන හිටියේ නැහැ ගරු මන්ත්‍රීතුමා. මම කියන්නේ ගරු කතානායක නියෝජක කතානායකතුමනි. පොඩ දැනගත යුතුව තිබුණා. මතක තියාගන්න වචනේ. හරිද? ඇමති ආරක්ෂක හිටියනවා. අමාත්‍ය ආරක්ෂකවරු අරන් තියෙනවනේ. දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්න පාලනය වෙන කාටද? ඇමති ආරක්ෂක කොට්ටාසයට තමයි දෙන්න පාලනය වෙන්නේ. ඇමති ආරක්ෂක කොට්ටාසයට නිසි පරිදි නෑ මම කියන්න ඔබතුමා කතාවේ පිළිතුරු දෙන්න. කතාවේදී පිළිතුරු දෙන්න. ඇමති ආරක්ෂක කොට්ටාසයට නිසි පරිදි දැනුවත් කර තිබෙනවා. ඒකෙන් ගම්ම්‍ය වෙන්න අන් කවරක්වත් නෙවෙයි. ගරු කතානායකතුමා එහෙනම් ඇමති ආරක්ෂක කොට්ටාසය නිසි පරිදි කටයුතු කරලා නැහැ. එහෙනම් ඇමති ආරක්ෂක කොට්ටාසය තීරණය කරලා මගේ ඇමතිට නම් කියලා වැඩක් නැහැ. මොකක් හරි එකක් නේ. සමහර හිතන්න පුළුවන් මගේ ඇමතිට නම් මොනවා හරි වුණත් කමක් නැහැ කියලා. හරිද? ආශිර්වාද ඇමතුමා ඔබතුමාට විනාඩි 10ක් තියෙනවා. හැබැයි කාලය වෙන් කරලා. ඔව් අන්න ඒක කතා කරන්න. රයිට් ඒ වෙලාව උත්තර දෙන්න. ඒක හොඳ. නෑ මේ අවස්ථාව මගේ කාලේ දෙන්නේ නැහැ. හරි? ඒ නිසා මම මේ කියන්නේ. ඒතර මේ අමතුරු දැනන් ඉන්නවා. සමහර අය කියනවනේ. මගේ තාත්තා කිව්වා කියනවා.
හරි මම ඉතින් මම ආණ්ඩුවක් මොකටද තියෙන්නේ? ගරු කතානායකතුමනි ආණ්ඩුවක් තියෙන්නේ ඒවා ආණ්ඩුවක් තියෙන මොකටද? ආණ්ඩුවක මුළු යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙනවා නම් තමුන්වහන්සේ දැනගන්න ඕන. අපි පොඩකින්. හරෙන් කියන්නේ පොඩකින්. විශ්වාස බංගට අදාළ. පොඩකින්නකෝ. ඒකත් විශ්වාස බංගට අදාළ. මං කියන හේතුව. ගරු පොඩකින්. වාඩි වෙන්නකෝ කරුණාකර මං කියන්න. තේරුම් ගන්න බැර. ගරු නියෝජ්‍ය කතානායකතුමනි රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඒ රාජ්‍ය යාන්ත්‍රණයේ බුද්ධ්‍යංශයක් තිබෙනවා. ඒ රාජ්‍යංශයේ බුද්ධ්‍යංශයේ තොරතුරු වාර්තා කරනවා. ඒ පිළිබඳ තීන්දුව తీරන ගන්න ආරක්ෂක මණ්ඩලයක් තිබෙනවා. එහි අග්‍රාමාත්‍යවරයා ඉන්නවා. ඊට පස්සේ එය දැනුම් දී යුතු ස්ථානවලට දැනුම් දෙනවා. එතකොට අගමැති ආරක්ෂක කොට්ටාසෙට, ඇමති ආරක්ෂක කොට්ටාසෙට, තානාපති ආරක්ෂක කොට්ටාසෙට, හිටපු ජනාධිපතිතුරු දෙදෙනාගේ ආරක්ෂක කොට්ටාසේ අධ්‍යක්ෂකවරුන්ට දැනුම් දෙනවා. ඒ අධ්‍යක්ෂකවරු අදාළ ප්‍රභූවරයාට දැනුම් දී යුතුයි. හැබැයි මේ කිසිවක් වෙන්නේ නැත්තේ. ඇයි කිසිවක් වෙන්නේ නැත්තේ? කිසිවක් වෙන්නේ නැත මුළු රාජ්‍ය යාන්ත්‍රණය බිඳ වැටිලා තිබෙන්නේ. බිඳ වැටිච්ච තැනක තමුන්වහන්සේ දැනගන්න නැති එක අරුම් පුදුම දෙයක් නෙමෙයි. හැබැයි තමුන්වහන්සේ දැනගත යුතුයි. යන්ත්‍රණයක් තිබෙනවා. හරිද? පොඩ්ඩකින්න. හරි මම පළවෙනි චෝදනාව කියන්නේ මේ ක්‍රියාවලිය එකක් තමයි බොහොම හොඳයි. මෙතුමා මගෙන් ප්‍රශ්නයක් අහනවා ගරු කතානායකතුනේ. බොහොම හොඳයි බොහොම. හරි වෙන්න කියන්න. ඒ කියන්නේ මෙතුමාගෙන් ප්‍රශ්නයක් අහනවා. ඉතින් ඕගොල්ලෝගේ MSD එක දැනගෙන හිටියේ නැද්ද? අපි MSD අරන් නැහැ මහත්තයෝ. ජනතාව ගාවට යන්න අපි බය වෙන්නේ නැහැ. මතක තබා ගන්න. ජනතාව ගාවට යන්න අපි පොලිසියෙන් අරගෙන ජනතාව ගාවට යන්නේ. මතක තබා ගන්න. ඒ නිසා මේ පාර්ලිමේන්තුව අපි දීර්ඝ කාලයක් නියෝජනය කරනවා කිසිදු ආරක්ෂක අංශ නිලධාරියෙක් අපි අපේ ආරක්ෂාවට අරගෙන නැහැ. ඒ නිසා අනේ යන්න අපිට බය වෙන්න ඕනේ නැහැ ජනතාව ගාවට යන්න. එච්චරයි. හරිද? තමුන්නාසලට ඕන. තමුන්නාසල ලයිට් ඕන. දොර අරින්න කෙනෙක් ඕන. බෑග් එක අරින්න කෙනෙක් ඕන. බෑග් එක උස්සන්න කෙනෙක් ඕන. හරිද? දොර අරින්න කෙනෙක් ඕන. අපිට එහෙම අවශ්‍ය නැහැ. වාඩි වෙන්න. හරි. ඉතින් මම මොනව කරන්නද ඒකට? ඉතින් මට මොකද? ඉතින් මම මොනවද කරන්නද ඔයාට? ඔයා තනියම ඉන්නවද? නෝනත් එක්ක ඉන්නවද කියන මට වැඩක් නැහැ. ඔයා කාත් එක්ක ඉන්නවද කියන එක? මම නිශ්චිත වශයෙන් කියන්නේ කරු නියෝජක මගේ තර්කය කරු නියෝජක කතානායකතුනේ. මේ පොඩ ඉතින් මම මොනව කරන්නද ඒකට? බය නැත්තම් හොඳයි. පොඩ්ඩක් ඉන්න. ගරු නියෝජක වාඩි වෙන්නකෝ. මම මේ කියමින් ඉන්න ගරු නියෝජක කතානායකතුනේ මේ ක්‍රියාවලිය. එතකොට රාජ්‍ය යාන්ත්‍රණ ක්‍රියාවලිය සකස් කරලා තිබෙනවා. ඒ ක්‍රියාවලිය මෙහෙවිය යුතුනේ දේශපාලන අධිකාරීත්වය. ඒකට තමයි ආණ්ඩුවක් තියෙන්නේ. ඒකට තමයි ජනවරමක් දීලා ආණ්ඩුවක් හදන්නේ. එතකොට බුද්ධ්‍යංශයක් තිබෙනවා. තොරතුරු වාර්තා වෙනවා. ආරක්ෂක මණ්ඩලයක් තියෙනවා. තොරතුරු සාකච්ඡා කරනවා. තීන්දුව తీරන ගන්නවා. තීන්දුව පහලට ගලාගෙන එනවා. මේ ක්‍රියාවලිය බිඳ වට්ටලා. කවුද වගේ කියන්න ඕන? ක්‍රියාවලිය බිඳ වැටීමට වගේ කියන්න ඕන කවුද? ක්‍රියාවලිය බිඳ වැටීමට වගේ කියන්න ඕන දේශපාලන නායකත්ව ආණ්ඩුව. ආණ්ඩුවක් නැහැ ඒකයි සිද්ධ වෙලා තිබෙන්නේ. ආණ්ඩුවක් වග කියන්නේ නැහැ මේ ක්‍රියාවලියට. ආණ්ඩුව මේ ක්‍රියාවලිය සංවිධානාත්මක ක්‍රියාත්මක කිරීමට අසමත් වීම තමයි මේ ප්‍රශ්නය. ඒක තමයි ආණ්ඩුවට විරුද්ධ විශ්වාසභංගයේ පදනම වෙන්නේ. මේ ක්‍රියාවලිය ඉතාමත් හොඳින් 1 සිට 100 දක්වා අදාළ තැන්වලදී නිසි පරිදි නිසි වෙලාවට ක්‍රියාත්මක වෙන්න තිබෙන යාන්ත්‍රණයක් තිබුණා නම් මේක වළක්වා ගත හැකිව තිබුණා. ඒක මම කියන්නේ. ඒ යාන්ත්‍රණය මුළුමනින්ම බිඳවට්ටපු පාලනය. ආරක්ෂාව කියන එක මහජනගේ ආරක්ෂාව රටේ ආරක්ෂාව පිළිබඳව තුට්ටු දෙක පාලනය. ඊට වඩා මහ බැංකුව පස්සේ ගිය පාලනය. ඊට වඩා වංචා දූෂණ පිළිබඳව පස්සේ ගිය පාලනය. ඊට වඩා හොරකම් කරන්න පස්සේ ගිය පාලනය. ඊට වඩා ඩීල් දාන්න පක්ෂ ගිය පාලනය. ඒ පාලනයක තමයි මේක සිද්ධ වෙන්නේ. ඒක තමයි විශ්වාසභංග යෝජනාවේ පදනම ගරු නියෝජක කතානායකතුමනි. ඒ නිසා මා කියමින් හිටියේ. ගරු නියෝජක කතානායකතුමනි නිශ්චිත පරිදි 2019 4 වෙනි මාසේ 16 වෙනිදා මෝටර් සයිකලයක් පුපුරවා අත්හදා බැලීමක් කර තිබෙන බවත් වාර්තා වෙනවා. බයිසිකලේ අයිතිකරුවන් බයිසිකලේ මිලදී ගත්තු තැන බයිසිකලේ අංක ඒක උපයෝග කරගත්තේ කවුද කෙනෙක් පිළිබඳව ඉතා පැහැදිලි වාර්තා තිබෙනවා. මේ තොරතුරුත් වාර්තා වී තිබුණා. ඒ තොරතුරු සියල්ල අතර ගරු නියෝජක කතානායකතුමනි තවත් ඒ 18 වෙනිදා වාර්තාව 19 වෙනිදා මොකද්ද කියන්නේ? 2019 4 වෙනි මාසේ 19 වෙනිදා කාන්තන්කුඩි යතුරුපැදි පුපුරව හැරීම සම්බන්ධ පුද්ගලයෙකු පිළිබඳ පැමිණිල්ල. ඒ පිළිබඳව ගරු නියෝජක කතානායකතුමනි 2019 4යි 18 වෙනි දින යොමු කරලද LS ඇලයිරත් 17යි 50ට ඇලයිරක් 20 දරන ලිපිය හා සැසඳේ. එන කලින් කියන මේ පිපිරීමක් වෙලා තියෙන පුපුරලා තියෙන මේගොල්ලෝ ඊළඟ දවසේ 19 වෙනිදා කියනවා පුපුරලා තියෙන මෙන්න මේ අය ඒ ඔවුන්ගේ හැදුනුම්පත් අංකය ඔවුන් ගැවසෙන තැන් ඊට පස්සේ ඔවුන්ගේ ඇසුරු කරන කණ්ඩායම්
මේ සියල්ල පිළිබඳ ගරු නියෝජ්‍ය කතානායකතුමනි වාර්තා වෙනවා. මෙහෙම කියනවා. සහරාන් ඇතුළේ එම ජාලයේ කටයුතු සඳහා සක්‍රිය ලෙස සම්බන්ධව සිටින මොහු මේ බයිසිකල ගත්තු කෙනා. කොළඹ ප්‍රදේශ රැකියාවක් නිරතව සිටින බව ප්‍රදේශවාසීන් වෙත සඳහන් කර ඇති බවත් සතියකට දින කිහිපයක් බිරිඳ සහ දරුවන් බැලීම සඳහා ඉහත මැදවච්චේ ලිපෙනට පැමිණෙන බවටත් දැන ගැනීමට ඇත. එතන මේ නිකම් පිපිරීමක් නෙවෙයි බයිසිකලයක් පුපුරනවා. ඒ බයිසිකලේ සහරාන්ගේ ජාලයේ පුද්ගලයෙකු බව වාර්තාවල සඳහන් වී තිබෙනවා. එනිසා ඉතා පැහැදිලිව බුද්ධ්‍යංශ වාර්තා ඉතාමත් පැහැදිලිව සඳහන් කර තිබෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ පැමිණිලි පිළිබඳ. ඊළඟ මම 18 වෙනිදා ලිපිය කිව්වේ අප්‍රේල් මාසේ 19 වෙනිදා බුද්ධ්‍යංශ වාර්තාව 20 වෙනිදා බුද්ධ්‍යංශ වාර්තාව මොකද්ද කියන්නේ? අප්‍රේල් 20 වෙනිදා. මේ ප්‍රහාරයට ඊට කලින් දවසේ ජාතික තහවුජිත් ජමාත් සංවිධානයේ නායක මොහමඩ් සහරාන් නැමැත්තා පිළිබඳව. මොකද්ද කියන්නේ? මොහමඩ් කාසිම් මොහමඩ් සහරාම් යන අය 2019 දින පැය 3යි ඒ කියන්නේ හවස 3:37 අතර කාලය තුල අක්කරේපත්තු පල්ලියකුඩුපුර ප්‍රදේශයේ තවත් පුද්ගලයෙකු සමග යතුරුපැදියකින් ගමන් කරන අයුරු එම ප්‍රදේශයේ අරාබි විද්‍යාලයක රැකියාවක නියුතු සායුල් හමීඩ් නැමැති පුද්ගලයෙකු නිරීක්ෂණය වී ඇති බවට තොරතුරු ලැබී ඇත. එතකොට මොහු ඒ කාලේ ප්‍රදේශ ගවේෂණ බවට තොරතුරු ලැබී තිබෙනවා. මේ 20 වෙනිදා කරුණ නියෝජක කතාවේ මේ බුද්ධංශ වාර්තාව. එතකොට 9 වෙනිදා වාර්තාවක් එනවා. 18 වෙනිදා වාර්තාවක් එනවා. 19 වෙනිදා වාර්තාවක් එනවා. 20 වෙනිදා වාර්තාවක් එනවා. ඒ ගරු නියෝජක කතාවේ 9 වෙනිදා වාර්තාවේ දිගුවම එන්නේ. 9 වෙනිදා වාර්තාවේ කියන මේ සහරන් ඇතුළු කණ්ඩායම නම් 7ක් කියනවා ගරු නියෝජක කතාවේ. මේ 7 දෙනා මරාගෙන මැරෙන බෝම්බයකට සූදානම් වෙලා තිබෙනවා. කතෝලික පල්ලි ඉලක්ක කරනවා කියලා 9 වෙනිදා කියනවා. ඊට පස්සේ 18 වාර්තාවක් කරනවා 19 වාර්තාවක් කරනවා 20 වාර්තාවක් කරනවා. මොකද ආණ්ඩුවක් කරේ? 21 ගැහුවට පස්සෙත් එක ඇමතිවරයෙක් කියලා රූපවාහිනියට කියනවා මට නම් තාත්තා කිව්වා. ආණ්ඩුද මේවා? තාත්තා කියන්න. අපි අහන්නේ එච්චරයි. ඒක තව ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයෙක් කියනවා මේක නවසීලන්ත ප්‍රහාරයට ප්‍රතිපහාරය. තව නියෝජ්‍ය ඇමතිවරයෙක් කියනවා අපිට ඇමරිකාවේ බුද්ධ්‍යංශ මේවා කියලා තිබුණා. රනිල් වික්‍රමසිංහ කියනවා මම ආරක්ෂක මණ්ඩලයට ගියේ නැහැ කියනවා. මේවා කියනද ආණ්ඩුවක් තියෙන්නේ. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ බුද්ධ්‍යංශ වාර්තා ඉතා පැහැදිලිව මේ ප්‍රහාර සිදුවිය හැකි තැනත් ප්‍රහාර සිදුවිය හැකි දිනයත් 21 වෙනිදා උදේ 7ට කියන ගරු නියෝජ්‍ය කතානායකතුමා මම කියන්නේ. පාස්කුරිදා උදේ 7ට බුද්ධ්‍යංශ වාර්තාව කියනවා අද කතෝලික දේවස්ථාන වලට ප්‍රහාරයක් කළ වීමේ සූදානමක් තියෙනවා කියලා. උදේ 7ට කියන්නේ 8:45ට ගහනවා. මෙහෙම මේක පාලනය කරගන්න බැරි ආණ්ඩුවක්. තවදුරටත් අපේ රටේ මහජනගේ ආරක්ෂාව හෝ රටේ ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳව වගකීමක් ඉසිලිය හැකිද? අපි අහන්නේ ඒක. ඔබතුමාගේ සාක්ෂි අහන්න. උදේ 7ට කියනවා කතෝලික පල්ලි වලට ගහනවා කියලා. ඒක තමයි ඒ නිසාම තමයි කාදිලින් උන්වහන්සේ කියන්නේ මට කිව්වනම් මම පල්ලි යන එක නතර කරනවා කියලා. මිනිස්සු ජීවිත බේර ගන්න තිබුණා. දැන් 258කට ආසන්න ප්‍රමාණයක් මිය ගිහිල්ලා. 500කට වඩා වැඩි ප්‍රමාණයක් තුවාල වෙලා. සිංහල මුස්ලිම් සමාජයේ එකිනෙකා අතර දෙදරලා ගිහිල්ලා. ආර්ථිකයේ විශාල ප්‍රහාරයක් එල්ල වෙලා. සංචාරක ව්‍යාපාර මුළුමනින්ම කඩා වැටිලා. සමාජය තුළ තැතිගැන්මක් අනාරක්ෂිත භාවයක් නිර්මාණය වෙලා. ඊයේත් වාර්තාවක් එනවා. දැන් මේ තත්ත්වය විසින් ඊයේත් වාර්තාවක් එනවා කළුතරින්දා මාතර දක්වා මොකක් හරි ප්‍රහාරයක් එල්ල වෙන්න පුළුවන් කියලා. මෙවැනි විශාල අනාරක්ෂිත තත්ත්වයක් රට නිර්මාණය කරේ වගකීමේ අපරාධකරුවන් තමුන් වහන්සේලා. එනිසා අපි එකයි අහන්නේ. මේ අපරාධකරුවන්ට රට පාලනය කරන්න දෙන්න ඕනද? මේ අපරාධකරුවන්ට යුක්ති සහගත අයිතියක් තියෙන රට පාලනය කරන්න. මිනිස් ජීවිත 258කේ සාපරාධ අපරාධකරුවන් මේ ආණ්ඩුව. එනිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි කිසිසේත්ම මේ ප්‍රහාරයේ අපරාධයෙන් මේ ආණ්ඩුවට ගැලවෙන්න අයිතියක් නැහැ. එනිසා තමයි අපි යෝජනා කරන්නේ මේ ආණ්ඩුව ඉල්ලාස් වෙන්න ඕන. මේ ආණ්ඩුව විශ්වාස භංගයෙන් පාර්ලිමේන්තුව පරාද කරන්න ඕන. 160 තියෙන ආණ්ඩුවක් ජනතාවගේ ජනවරමක් ගන්න බැරි ආණ්ඩුවක්. පාර්ලිමේන්තුවේ බහුතරයක් නැති ආණ්ඩුවක්. රටේ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ අබමල් රුණකවත් හැඟීමක් නැති ආණ්ඩුවක්. මේ රට පාලනය කරන්න සුදුසුද? ඒ නිසා තමයි අපි කියන්නේ මේ ආණ්ඩුව මේ විශ්වාස භංගයේදී පරාජයට පත් කළ යුතු විශ්වාස භංගයට සහාය දීලා. ඒ විතරක් නෙවෙයි. ඊට පස්සේ කරු නියෝජ්‍ය කතානායකතුමනි. අප්‍රේල් මාසේ 21 වෙනිදාගෙන් පස්සේ සිදුවීම මොකක්ද උනේ? අප්‍රේල් මාසේ 21 වෙනිදාගෙන් පසුව රට සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයට ගේන්න මේ පාලකයන් අසමත් වුණා. සභානායකතුමා මොකද්ද මේ පාර්ලිමේන්තුව ඔතන ඉඳලා නැගිටලා කිව්වේ මොකද්ද? ඔබතුමා කිව්වා මොකද්ද? ඔබතුමාට ඔබතුමාගේ ආරක්ෂක නිලධාරීන් දැනුම් දුන්නා අමාත්‍යංශයට යන්න එපා කියලා ගෙදර ඉඳන් වැඩ කරා කිව්වා. කිව්වනේ? හැන්සාඩ් එක ගෙන්නන්න මම කිව්වනේ. ඔව් පහරෙන් පස්සේ
පාරම් පස්සේ සභානායකවරයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියනවා මගේ ආරක්ෂක නිලධාරීන් නම් මට කිව්වා ගෙදර ඉඳන් වැඩ කරන්න කියලා මම අමාත්‍යංශයට ගියේ නෑ කිව්වා. ඉතින් රටේ ජනතාවට මොකද්ද කියන්නේ? ඉතින් රට ස්ථාවරත්වයට ගේන්න පුළුවන්ද? හරි ඇමතිවරයෙක් නම් කියන්න ඕන. ඔව් රටේ අනතුරුකාරී තත්ත්වයක් තිබියදී මහජනක විශ්වාසය තහවුරු කිරීම වෙනුවෙන් මම එදත් උදේ පාන්දර අමාත්‍යංශයට ගියා. එහෙමයි රටක් පාලනය කරන්න. රටකට කියනවා මොකද්ද? මට ආරක්ෂක නිලධාරීන් කිව්වා යන්න එපා කියලා මම ගෙදරට වෙලා හිටියා කියලා. ඉතින් ජනතාව එළියට බහීද? ජනතාවට විශ්වාසයක් අතයිද? මොකද සිද්ධ කරේ? ඒ නිසා ගරු නියෝජක කතානායකතුමනි ප්‍රහාරයෙන් පසුවත් සාමාන්‍ය තත්ත්වයක් ඇති කරන්න ආණ්ඩුව අසමත් වුණා. ප්‍රහාරයෙන් පසු ගරු නියෝජක කතා මට දිනේ හරියට මතක නැහැ. නැවත 20 ගණන් වල ප්‍රහාරයක් එල්ල වෙයි කියලා ආරංචියක් ආවා. බුද්ධ්‍යංශ වාර්තා කරලා තිබුණා. එහිදී අග්‍රාමාත්‍යවරයාට කිව්වා කොළඹ ඉන්න එපා කියලා. මම අහනවා අගමැති කොළඹ හිටියද? අගමැති කොළඹ දාලා ගියා. මේක ඇත්ත කතාව. ඉතින් රටේ නායකයා තමන්ගේ නගරයට ප්‍රහාරයක් එල්ල වෙනවා කියනකොට නගරෙන් පැලන යන නායකයෝ. නැත්තම් නෑ කියන කෙනා පාර්ලිමේන්තුවට ඇවිල්ලා. නැත්තම් නෑ කියන්න. කොළඹ මග ඇරලා ගියා. තර්ජනයක් එනවා කියනකොට රටේ අගමැතිවරයා නගරේ දාලා හැංගෙන්න යනවා. ඒ හැංගෙන්න යන අයට රට පාලනය කරන්න දෙන්න කියන්නේ. එයාට අපි මහජනගේ ආරක්ෂාව පිළිබඳ සහතිකයක් දෙන්න කියන්නේ. ඒගොල්ලන්ට මහජනගේ ආරක්ෂාව පිළිබඳ සහතිකයක් දෙන්න බෑ. සභානායකවරයා එකක් කියනවා. අගමැතිවරයා තව වැඩක් කරනවා. අධ්‍යාපන ඇමතිවරයා මොකද්ද කිව්වේ? අධ්‍යාපන ඇමතිවරයා කියනවා පහෙන් පහළ ළමයි 6 වෙනිදා ඉස්කෝලේ එන්න, පහෙන් උඩ ළමයි 6 වෙනිදා ඉස්කෝලේ එන්න, පහෙන් ඉහළ ළමයි 6 වෙනිදා එන්න, පහෙන් පහළ ළමයි 13 වෙනිදා එන්න කියනවා. මොකද්ද ඒක තේරුම? මොකද්ද ඉස්කෝලේ පටන් ගැනීමේ තේරුම මට කියන්න? පහෙන් උඩ ළමයි 6 වෙනිදා එන්නලු. ඒ කියන්නේ ප්‍රහාරයක් එල්ල කරන්න පුළුවන්, දුවන්න පුළුවන් අය 6 එන්න. ලොකු ළමයි. හැබැයි ප්‍රහාරයක් එල්ලන්න පුළුවන්, දුවන්න බැරි පොඩි ළමයි 13 එන්න. දෙමව්පියන්ට ලොකු ළමයාත් එකයි පොඩි ළමයාත් එකයි. දෙමව්පියෝ දෙන්නම ළමයි ඉස්කෝලේ ඇරියේ නේ. මේකයි සිද්ධ වුනේ. ඒ නිසා රටේ අරාජිකත්වය පාලනය කරගන්න මේ පාලක අසමත් වුණා. ඇමතිවරු එක එක විගඩම්කාරී කතා කියන්න පටන් ගත්තා. මට තාත්තා කිව්වා. එක්කෙනෙක් කිව්වා නවසීලන්ත ප්‍රහාරය ප්‍රතිපහාර කිව්වා. තව කෙනෙක් කිව්වා ඇමරිකන් බුද්ධ්‍යංශේ තොරතුරු වාර්තා කළා තිනවා කිව්වා. අගමැතිවරයා හැංගිලා ඉන්නවා. සභානායකවරයා ගෙදර ඉන්නවා. ඉතින් රටේ ස්ථාවරත්වයක් හදයිද? ඇමතිවරු මේ සිදුවීම් පස්ස වගකීම බාර ගන්න සමත් වුණේ නේ. ඒ නිසා ආරක්ෂක මණ්ඩලයට කැඳවන්නේ නැහැ කියනවා. මේක වගකීම ජනාධිපති බාර ගන්න ඕන කියනවා. මට අදාළ නැහැ කියනවා. මට අදාළ මහ බැංකුව විතරයි කියනවා. මම ආරක්ෂක මණ්ඩලයේ සමාජිකෙක් නෙවෙයි කියනවා. මොකද්ද මේ විකටම්කාරී කතාව? මේ පාලකයන්ට පුළුවන් ද රටේ ආරක්ෂාවක් දෙන්න? හෙට දෙන්න පුළුවන්. තමුන්නාසලා හෙට ආරක්ෂාව ගැන සහතිකයක් දෙන්න පුළුවන් මේ පාර්ලිමේන්තුවට. තමුන්නාසලට එහෙම සහතිකයක් දෙන්න බෑ. සහතිකයක් දෙන්න බැරි ඇයි? තමුන්නාසලා ඒ වගකීම උසුලන්න තවදුරටත් සුදුසු නැති පාලනය. අන්න ඒ නිසා තමයි අපි කියන්නේ ගරු නියෝජක කතානායකතුමනි තවදුරටත් මේ ආණ්ඩුව තියන්න යන්න අයිතියක් නැහැ. ඊළඟ ගරු නියෝජක කතානායකතුමනි මේ සිද්ධියෙන් පස්සේ සමාජ විශාල නොසන්සුන්තාවයක් නිර්මාණය වුණා. ඒක දේශපාලනේ දන්න ඕන කෙනෙකුට උපකල්පනය කරන්න පුළුවන්. මෙවැනි සිදුවීමක් සිද්ධ වුණාට පස්සේ දේශපාලනික වශයෙන් අවතන්වීමට පත් වී තියෙන කණ්ඩායම් දේශපාලනේ ගොදුරක් බවට පත් කරගන්න උත්සාහ කරන මෙවැනි සිදුවීම්. තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර දියත් කරන්න උත්සාහ කරමින් තිබෙනවා. ඒ නිසා රට ඇතුලේ විවිධ කලබගැනීමක් නිර්මාණය කිරීම සඳහා දැනුවත්ව දේශපාලන කණ්ඩායම් මැදිහත් වුණා. සමහර ඒවා වීඩියෝ දර්ශන වලින් අපි දැක්කා. සමහර පක්ෂවල පක්ෂිකුත් නෙවෙයි ඒක. සමහර මතු පිට තලයේම ක්‍රියාත්මක වෙන තියෙනවා මෙම ප්‍රහාරය මෙහෙවන්න. සමහර മന്ത്രിවරු අප දැක්කා හෙට්ටිපොළ පොලිසියට ගිහිල්ලා පොලිසියේ ඉන්න සැකකරුවන් තමන්ගේ ජීප් එකේ දාගෙන එනවා. පොලිසිය කියන සැකකරුවා තමන්ගේ ජීප් එකේ දාගන්න පුළුවන්. මේ නිකන් මේ විනාඩි දෙකක් තියෙනවා. ඔබතුමාට තව විනාඩි දෙකක් තියෙනවා. මේ සිරිපාලා රම්මනිකද කරු නියෝජක කතානායකතුමනි. මට දැනගන්න තියෙන එකයි. පොලිසියට ගිහිල්ලා පොලිසියේ ඉන්න 4 දෙනා අරගෙන නේද? එයාගේ ජීප් එක අරගෙන එනවා කොහටද? මේ බිංගිරිය පොලිසියට. ගිහලා අප අරගෙන එනකොට බිංගිරිය ඉඳන් හෙට්ටිපොළට නිකන් ගහගෙන එනවා. කොච්චර විනාශ වුණාද? ගරු නියෝජක කතානායකතුමනි මැයි මාසේ 13 වෙනිදා ගම්පහ සිදුවීම් 164ක්, කුරුණෑගල සිදුවීම් 480ක්, පුත්තලම සිදුවීම් 182ක්, කළුතර සිදුවීම් 3ක්, මුළුමනින්ම ගත්තොත් සිදුවීම් 826ක් වාර්තා වෙලා තිබුණා. විශේෂයෙන්ම එහිදී මිනිස් ඝාතන එකක් සිද්ධ වෙලා තිබෙනවා. තුවාලවීම් 10ක් සිද්ධ වෙලා තිබෙනවා. ඒ වගේම ගත්තොත් මම ඔබතුමාට පෙන්වන්න හදන්නේ ඒ වගේම මුස්ලිම් දේවස්ථාන කීපයකටත් හානි සිද්ධ වෙලා තිබෙනවා. දැන් මේ දින 21කට පස්සේ මෙවැනි ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවීම සඳහා යම් දේශපාලන ව්‍යාපාර ඉතා මැදිහත්ව කටයුතු කරමින් තිබෙන තත්ත්ව වාර්තා වී තිබෙනවා. 21 වෙනි දින 21කට පසුව මැයි මාසේ 13 වෙනිදාත් මෙම තත්ත්වය පාලනය කරගන්න තමුන්නාසලා අසමත් වී තිබෙනවා. ඒ නිසා සිදුවීම් වළක්වා ගන්න බැරි වී තිබෙනවා. සිදුවීමෙන් පසුව
යථා තත්ත්වයට රට ගේන්න අසමත් වී තිබෙනවා. ආර්ථිකයට ඇති වී තිබෙන අලාභහානිය සමනය කරගන්න බැරි වී තිබෙනවා. එයින් පීඩාවටපත් වූ ජනතාවට සහන දෙන්න අසමත් වී තිබෙනවා. කඩාවැටි තිබෙන ව්‍යාපාර යලි ගොඩනගන්න අසමත් වී තිබෙනවා. ඒ නිසා ප්‍රහාරෙනුත් අසමත් වූ ආණ්ඩුවක්, ප්‍රහාරයෙන් පසුවත් අසමත් වීම වැළක් පෙන්වන ආණ්ඩුවක්. ඒ නිසා නියෝජක කතානායකතුමනි, අපි නැවත නැවත අපි යෝජනා කරන්නන් කවරක්වත් නෙවෙයි මේ ආණ්ඩුව පරාජයට පත් කළ යුතු තිබෙනවා. තමුන්නාසලක අසාර්ථක වීම. තමුන්නාසලක අසාර්ථක වීම පිටුපස අපේ රට අතපැවීම සඳහා බලාගෙන ඉන්න විදේශ බලවතු විදේශ උවමනාවන් ක්‍රියාත්මක වීම නිදැල්ලේ ක්‍රියාත්මක ඉඩකඩ සකස් කරමින් තිබෙනවා. ඒවට මුවා වෙලා ආරක්ෂක විසුම් අත්සන්ගරට බල කරමින් තිබෙන ඇමරිකාවත් එක්ක ඒවට මුවා වෙලා ජනතාව මර්ධනය කිරීම සඳහා අනපනත් ගැන සූදානම් කරමින් තිබෙනවා. තමුන්නාසලා මේ ඇතුළත ඛේදවාචක ඇතුළත් තමුන්නාසලාට වාස්‍යගත දේශපාලන තීන්දුව తీරන ගන්නව ඇරෙනකොට රටේ ජනතාවගේ ආරක්ෂාව හෝ රටේ ජනතාවගේ වගකීම හෝ උසුලන්න සමත් වෙච්ච ආණ්ඩුවක් නෙවෙයි. ඒ නිසා මේ ආණ්ඩුව දැන් අයින් වෙන්න ඕන. මොකද්ද තමුන්නාසලට ආණ්ඩුවක් කරන්න තියෙන අයිතිය? මොකද්ද තමුන්නාසලට ආණ්ඩුවක් කිරීම සඳහා මහජනයාට තමුන්නාසලා කරන විශ්වාසය සහ වගකීම? ඒ කිසිවක් නැති පාලනය. ඔහේ අහසේ ඔන්චිල්ලාවක පාවෙනවා වගේ ආණ්ඩුවක් තියෙනවා. ජනතාව මහ පොළවේ අනේක විද දුක් දෝමනස්යට මුහුණ දෙමින් තිබෙනවා. අනේක විද අනාරක්ෂතාවට මුහුණ දෙමින් තිබෙනවා. සමාජය තුළ කැකෑරෙන ගිනිදැල් පුපුතුවමින් තිබෙනවා. හැබැයි තමුන්නාන්සලා තොටිල්ලක් වලාකුළක තොටිල්ල වගේ පැද්ද ඔහේ ජීවත් වෙමින් තිබෙන රංග මණ්ඩලක් කරගත්තු ආණ්ඩුවක් තියෙනවා. ඒ නිසා තවදුරටත් මේ ආණ්ඩුවට අපේ රට පාලනය කරන්න අයිතියක් නැහැ. ඒ නිසා නැවතත් මා කියන්නේ විපක්ෂ නියෝජනය කරන කණ්ඩායම අද වැඩි. ආණ්ඩුවේ තියෙන 106යි. මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමා සමත් වෙන්නේ නම් තමන් නායකත්ව දෙන සියලු කණ්ඩායම පාර්ලිමේන්තුවට කැඳවන්න. සම්බන්ධ දෙමළ ජාතික සන්ධානයේ නායකතුමා සමත් වෙන්නේ නම් අනෙක් හැම එකදීම ආණ්ඩුවට පක්ෂ වුණාට මේ ව්‍යසනයේදී තමන්ගේ හෘද සාක්ෂි අනුව ආණ්ඩුවට විරුද්ධව ඡන්ද පාවිච්චි කරන්න කියලා තීන්දුවක් ගන්නේ නම් අනිවාර්යයෙන්ම හෙට හවස වෙනකොට මේ ආණ්ඩුව පරාජයට පත් කරන්න පුළුවන්කම තිබෙනවා. හැබැයි එසේ නැතුව අවසන් කරන්න තමන්ට විපක්ෂ නායකකම ප්‍රමාණව මේ වෙලාවේ තමන්ගේ න්‍යාය පත්‍රයේ එහෙම සරසුමක් නැහැ. ඉතින් මගේ න්‍යාය පත්‍රයේ තියෙන වෙනස් සරසුමක් කියලා මහින්ද රාජපක්ෂ මහත්මයා කල්පනා කරනවා. ඒ වගේම සම්බන්ධන් මහත්මයා කල්පනා කරනවා නම් අපේ දේශපාලන න්‍යාය පත්‍රය වෙන එකක්. මෙවැනි තත්ත්වයන් අපිට අදාළ නැති දේවල්. ඒ නිසා අපේ ජීවිකාව වෙන විදිහට ගත වෙමින් තිබෙන අපේ දේශපාලන ජීවිකාව. ඒ නිසා ඒකට අදාළ නැහැ කියලා මේ ප්‍රශ්න විසයෙන් වෙන විදිහට කල්පනා කරනවා නම් හෙටත් මේ දුර්වල ජනතාවට වග කියන්න බැරි අසාර්ථක ආණ්ඩුව පවතීවි. හැබැයි මහජනයාගේ හෘද සාක්ෂියට ඇහුම්කන් දෙන පාලනයක් අපේ රටේ විපක්ෂයක් අපේ රටේ තිබෙනවා නම් විපක්ෂ නියෝජනය දේශපාලන ව්‍යාපාර තියෙනවා නම් හෙට හවස් වෙනකොට මේ ආණ්ඩුව පරාජයට පත් කරන්න පුළුවන්. ඒ වෙනුවෙන් විපක්ෂ සියලු මන්ත්‍රීවරුන්ට සියලු නායකින්ට ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ගරු නලින්ද ජයතිස්ස ඔබතුමා මේ යෝජනාව ස්ථිර කරන්න කරුණා කළා. ගරු නියෝජක කතානායකතුමනි, ගරු අනුර උසානායක මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරන යෝජනාව මම ස්ථිර කරනවා. බොහොම ස්තුතියි.